අතිගෞරවනීය නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාමාධිපති අතිපූජනීය ගෞරවනීය පල්ලේගම හේමරතන නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු මේ මහා පින්කමට වැඩමකොට වදාළ පූජනීය වන්දනීය මහා සංඝරත්නයෙන් අවසරයි. අද මේ තුන් ලෝකේම තියෙන පූජනීයම චෛත්‍යරාජාණන් වහන්සේ සුදෝ සුදුවෙන් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නදින් දෙව් බඹුන් සමග අකනිටා බඹලව දක්වාම සාදුකාර දෙමින් මේ මහා සෑයි පුදන දවසක්. අපි හැම දෙනාම අපේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මහා සෑ වන්දනා පින්කම සංවිධානය කරේ අප්‍රමාණ සද්ධාවෙන්. අපි දන්නවා මේ ලංකාවේ සැදැහැවත් පිරිස තාමත් තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාව ඇති ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මේ ලක් භූමිය තුළ තාමත් ජීවත්වෙනවා වැඩ සිටිනෝ. ඒ නිසා තමයි මේ තරන් සැදැහැවතුන් පිරිසක් අද සලපතල මළුව වැලි මළුව එලිය සුදෝ සුදුවෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා මේ මහා පින්කමත් එක් එකතු වෙන්නේ. පිංහතුනී රුවන්වැලි මහා සෑය කියන්නේ අපිට චෛත්‍යයක් වගේ පෙවුනට මේ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේ නිර්මාණය වෙන්නේ රජ්ජුරුවන්ගේ තියෙන ඒ රාජ ඉර්දිය ඒවගේම දෙවිවරුන්ගේ තියෙන දිවිය මේ තේජානු භාවේ දිවිය ඉර්දිය එදා වැඩහිටිය මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් අධිෂ්ඨාන ප්‍රාතිහාරයන් සමගම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන කියන මේ සියල්ල එකතු වෙච්ච ලෝක පූජිත නිර්මාණයක් තමයි රුවන්වැලි මහා සෑය. එදා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ටයි ඉස්සරලාම ආසාාව ඇතිවුණේ මේ මහා සෑ ඉදි කරන්න. හැබැයි මිහිදු මහරහතන් වහන්සේක වැලැක්පුවා. මිහිදු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔබ ඒකට සුදුස්සනෙමෙයි. පෙරුම් පුරාගෙන යන අසංකේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මහා පින්වන්ත කෙනෙක්. අනාගතයේ ඔබේ මුණුපුරෙක් හැටියට පහළ වෙලා මේ මහා චෛත්‍ය ඉදි කරන්න පෙරුම් පුරාගෙන එනවා. ඒ උතුම් දුටු ගැමුණු රජතුමා මහා පින්වන්ත අසංකේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරණ අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන පෙරුම්පුරණ ඒ පින්වත් බෝධිසත්වයන් වහන්සේගේ පුුණ්්‍ය බලයත් මේ මහා සෑයි ගොඩනගන්න උපකාර වුණා. ඒවගේමයි මේ මහා සෑයි ඉදිකරන්නේ කොහොමද කියලා. එදා දුටුගැමණු රජ්ජුරුවෝ කල්පනා කර කර ඉදිද්දී තමන්ගේ සේසතට අරක්ගත්ත දේවතාව මේ පණවිඩේ අරගෙනගේ සක්‍ර දෙවියන්ට. ඒ මොහොතේ සක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා විශ්ව කර්ම දෙවියන්ට පැවරුවා මේ මහා සෑයට අවශ්‍ය ගඩොල් ඒ වගේම රන්රිදී මුතුමැණි කාදී සියලු දේවල් සපයන්න කියලා. අනුරාධපුර උතුරු ගව් ගණනාවක් දුර මහ වනාන්තරයක් පිරෙන්න විශ්වකර්ම දෙවියන් මේ මහා සෑයට ගඩොල් මවනෝ. මේ මහා සෑ කතාව අහගෙන යනකොට කියවනකොට දෙවියන්ගේ දේවානු භාවය මේ මහා සෑ ඉදි කරන්න දෙවියම් මොන තරං උපකාර කරාද කියලා අපිට අදහගන්නවත් පුළුවන් දෙයක් නෙවෙයි. ඒවගේමයි එදා වැඩහිටිය මහරහත්තන් වහන්සේලා. එදා දුටුගැමුණු රජ්ජුරුවන්ට මේ මහා සෑ ඉදි කරන්න සියලු සැලසුන් ලබා දුන්නේ ඉන්ද්‍ර ගුප්ත කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේ එදා වැඩහිටිය ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලා අතර පංචාභිඥා ඇති ඒවගේම මහා ඉරුදි බල සම්පන්න ඇති මහරහතන් වහන්සේ නමක් තමයි ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේ තමයි රජ්ජුරුවන්ට සියලු සැලසුන් ලබා දුන්නේ. ඒවගේමයි සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ මේ මහා සෑ ඉදිවෙන භූමිය වටා සක්මන් කරලා සීමාව ලකුණු කරලා දුන්න. රජ්ජුරුවන්ට මෙන්න මේ සීමාවට මේ විදිහ චෛත්‍යයක් ඉදි කරන්න. මහා ඉරදි බල සම්පන්න සෝනුත්තර මහරහතන් වහන්සේ නාගලෝකයට ගිහිල්ලා එදා නා රජවරු වැඳුම් පිදුම් කරපු ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬුව ඉරදියෙන් අරගෙනවා.
මේ මහාසෑය නිර්මාණය කරලා ධාතු තැම්පත් කරන වෙලාවේ මාර බලපෑම යටපත් වෙන විදිහට ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ සක්වලට ඉහලින් ලෝහමේ ආවරණයක් ඉරදියෙන් පහල කරා කියලා ඉතිහාසෙ තියෙනවා. අපිට පේනවා මේ මහරහතන් වහන්සේලාගේ ඉරදි බලය මොන තරම් මේ මහාසෑය ඉදි කරන්න එදා යොදාගත්තද. ඒ නිසා එවැනි උතුම් මහරහතන් වහන්සේලාගේ ඉරදිමේ ආනුභාවය දෙවියන්ගේ දේවානුභාවේ රජතුමාගේ මහා පුුණ්‍ය ශක්තිය එකතු වෙච්ච අදතුන් ලෝකේම තියෙන වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩඉන්න. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාපු පිම්බිමෙයි අපි මේ සාධකාර දෙමින් මේ වැඩ සිටින්නේ. පිංහතුනි එදා අපේ මිහිදු මහරහතන් වහන්සේ මේ පුුණ්‍ය භූමියයේ මහාසෑ ඉදිවෙන තැන එදා ගහක් යට විවේකියෝ වැඩඉන්නවා. දේවානම් පීතිස්ස රජ්ජුරුවෝ සපුමල් වට්ටියක් අරගෙනවා මිහිදු මහරහතන් වහන්සේට පූජා කරන්න. මේ මල්වට්ටිය අතින් පිළිගත්ත මිහිදු මහරහතන් වහන්සේ රජ්ජුරුවට දුන රජතුමනි මේ මල්ටික මේ මහපොළොවට හින්න. රජතුමා මල්ටික හිනකොට පොළොව ගිගුරුන් දෙමින් කම්පාවෙන්න පටන් ගත්තා. රජ්ජුරුවන්ගේ ඇඟ කිලි පොලාගෙන ගියා. අනේ ස්වාමිනි ඇයිමි මේ මල්ලිහිනකොට පොළොව කම්පාවෙන්නේ ඇයි කියලා ඇහුව. එතකොට කියා හිටියා රජතුමනේ ඔබ මේ මල්ලිහපු භූමිය කකුසඳ බුදුරජාණන් වහන්සේ 40,000ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ හිටිය භූමියක්. කෝනාගමන බුදුරජාණන් වහන්සේදා මණ්ඩදීප ඕජදීප ඔය නංගොලින් තමයි අපේ රට පෙර කකුසඳ කෝනාගමන බුද්ධ ශාසනවල අඳුන්නල තියෙන. කෝනාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියේම සමාපත්තියෙන් වැඩ ඉඳලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේදා මේ ලක් භූමියයට වැඩම කරලා 20,000ක් මහරහතන් වහන්සේලා එක්ක මෙතනම රජතුමනි සමාපත්තියෙන් වැඩ හිටිය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ කැලණියට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග මේ මහා සෑ ඉදිවෙන මේ පුුණ්‍ය භූමියයේ සමාපත්තියෙන් වැඩ හිටිය. රජතුමනි මේ මහා බද්ධකල්පයේ පහළ වෙච්ච කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුවරුම සමාපත්තියෙන් වැඩහිටිය භූමියක් මේ ඔබ මල්ලිහින්නේ. මේ භූමියේ අනාගතයේ ලෝක පූජිත මහා සෑයක් නිර්මාණය වෙනවා. තුන් ලෝකේම දෙව් බමුන්ගේ වන්දනා ලබන බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත්වෙන මහා සෑය මෙතන ඉදි වෙනවා. ඒකයි කිව පොලෝ කම්පාවුනේ. දේවානම් පිතිස්ස රජ්ජුරුවයේ මොහොත්තෙම බිම දිගා වෙලා මිහිදු මහරහතන් වහන්සේට වන්දනා කර අනේ ස්වාමිනි ඔබහන්සේ මට උපදෙස් දෙන්න මම මේ මහා සෑ ඉදි කරන්නම් කීවා. එතකොට රජතුමාට මිහිදු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔබ ඒකට සුදුස්සන් නෙමෙයි. අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණත් සව් පදවියට පත්වෙන මහා පින්වන්ත කෙනෙක්. ඔබේ මොනුපුරෙක් හැටිය අනාගතයේ රජකං කරනවා මේ රට එක්සේ සත් කරගෙන. එදාට ඒ දුටු ගැමනු නමින් රජකං කරන මේ මහා පින්වන්ත රජ්ජුරුව මේ භූමියයේ මේ මහා සෑ ඉදි කරනවා කියව. ඒ වෙලාවෙ දේවානම් පිතිස්ස රජ්ජුරුව කියනවා ස්වාමීනී මම ඉදි කරා හා සමානයි මගේ මුණුබුරෙක් මේ මහා සෑ ඉදි කරනවන. ඒ පින මමත් අනුමෝදං වෙනවා. මම් මොකක් දැහුව කළ යුත්තේ. මිහිදු මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඔබ සෙල් ටැඹක මේ සියලු තොරතුරු සටහන් කරලා මේ භූමියයේ සෙල් ටැඹක් පිහිටවන්න. රත්තරම් පත්තීරුවල මේ තොරතුර ලියලා තියන් අනාගතයේ දුටු ගැමු රජ්ජුරුවන්ට ඒව හොයාගෙන මේ මහා සෑ ඉදි කරන්න. එදායේ දේවානම් පිතිස්ස රජ්ජුරුවෝ පිහිටෝපු සෙල් ටැබ අදත් ස්වර්ණමාලී සෑයට ඇතුල්වෙන උතුරු දොරටුව අභියස පිහිටලා තියෙනවා. ඒ නිසා පින්වතුනි එදා දේවානම් පිතිස්ස රජ්ජුරුවෝ සෙල් ටැඹක මේ සියලු තොරතුරු සටහන් කරා. රත්තරම් පත්තීරුවල මේ තොරතුරු ලියල කරඩුවල මාලිගාවේ ආරක්ෂිත තැන්ගොල තියල තිබ්බ. පිංහතුනී දුටු ගැමනු රජ්ජුරුවෝ මේ රට එක්සේ සත් කරේ මාගේ මේ ව්‍යායාමේ හුදෙක් රජ සැප පිණිස නොව. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මයි කියන එකම චේතනාව මුල් කරගෙන.
නලලේ බැඳගත්තේ බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ ඒවන්තන් සරණංකේ මං බුද්ධෝ මේ සරණං වරන් ගච්ඡාමි සරනම් බුද්ධං නත්ති මහියම් බයන් සදා. ඔය විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ ගුණ ඇතුළත් ගාථා 3ක් රන් පත්තීරුවල ලියාගෙන ජටාවේ නලලි බැඳගත්තා. සර්වඥ ධාතුන් වහන්සේලා ජයකොන්තේ තැම්පත් කරගෙන ධාතු කරඬුවක් රැගෙන යනවා වගේ මහා සංඝ පිරිස 500ක් තිස්ස මහාරාමේ ඉඳන් දුටුගැමුණු රජතුමාගේ මේ රට එක්සේ සත් කරන පුණ්‍ය කර්මයට පෙර ගමන් වැඩියා. මේ විදිහට වඩින රජ්ජුරුවෝ මගදී දැක්ක යන්නේ රට එක්සේ සත් කරන්න. හැබැයි මයංගනයට යනකුට මයංගන සෑය ගරා වැටිලා. සියලු දෙනා එකතු කරගෙන මේ මහා චෛත්‍යය ඉදි කරා. මේ විදිහට ඇවිල්ල මේ රටම එක්සේ සත් කරපු දුටුගැමුණු රජතුමා පළවෙනියටම කරේ යුද ජයග්‍රහණයේ පෙරමුණේ අරගෙන ගිය ජයකොන්තේ නිදං කරලා මිරිස වැටි චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදි කෙරෙව්වා. ඒවගේමයි මහා සංඝ පිරිස ලක්ෂ ගනම් මහා රහතන් වහන්සේලා මහා සංඝයා මහමෙවුනා උයනට රැස් කරලා කියනවා ස්වාමීනී යුද්ධ නිසා බොහෝ කාලයක් ඇතිවෙච්ච කරදර නිසා ඔබවහන්සේලාට කරදර පීඩා ඇතිවෙන්න ඇති. ඔබවහන්සේලාට හරියට පෝය කර්ම විනය කර්ම කරගන්න බැරිවෙන්න ඇති. මම ඔබවහන්සේලාට දිව්‍ය මාලිගාවක් වගේ පෝයගයක් කරනවා. මට සුදුසු සැලැස්මක් ගෙනත් දෙන්න. එදා ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා 8 නමක් තව්තිසා දෙව්ලොවට වැඩම කරලා බිහිරණී කියන දිව්‍යාංගනාවට පහළ වෙච්ච 12 යොදුනක් විශාල නවමහල් දිව්‍ය ප්‍රාසාදි සැලැස්ම රජ්ජුරුවන්ට ගෙනත් දුන්න රජතුමනි මෙන්න මේ සැලැස්මට අනුව පෝයගයක් අපිට කරලා දෙන්න. එදා ඒ දිව්‍ය විමානයක් වගේ නවමහල් දිව්‍ය ප්‍රාසාදි සැලැස්මට අනුව තමයි ලෝවා මහාපාය කරවලා සංඝයාට පෝයගයක් හදල පූජ කරේ මේ මහා පින්වන්ත රජ්ජුරුව. මේ කටයුතු සිදු කරපු රජ්ජුරුවෝ ලක්ෂයක් වියදං කරලා මහා බෝධීන් වහන්සේට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තැබුවා. මේ බෝධි පූජාව තියලා බොහොම සතුටෙන් මේ මහමෙවුනා උයනේ ඇවිදගෙන යනකොට රජ්ජුරුවන්ගේ අමාත්‍යවරයෙක්ගේ නෙත කැටුණා. එදාර සෙල් ටැබ කියවල බැලුවා දුටුගැමුණු නම් රජ කෙනෙක් රට එක්සේ සත් කරලා මේ භූමියේ මහා සෑයක් ඉදි කරනවා. අනේ අපේ රජ්ජුරුව ගැන නේද මේ මිහිඳු මහරහතන් වහන්සේගේ කියමනක්. අතීත රජකං කරපු දේවානම්පියතිස්ස රජ්ජුරුව මේ සෙල් ටැබේ ලියලා තියෙන. රජතුමා ඇවිල්ලා බැලුවා පුදුමාකාර සතුටක්. රජතුමා මේ තොරතුරු දැනගෙන එදා ගිහිල් අර රන් පත්තීරු හොයා ගත්තා. මේවත් කියවල බලනකොට මේ තොරතුර දැන් රජ්ජුරුවන්ගේ හිතේ මැවෙන්නේ මේ මහා සෑය. එදා නිදාගන්න ගියාට දුටුගැමුණු රජ්ජුරුවන්ට නින්ද යන්නේ නෑ. හීනෙන් පවා මහා සෑය දකිනවා. කල්පනා කරා යුද්ධයක් කරලා අවසන් වුණා විතරයි. මං කොහොමද මේසා විශාල චෛත්‍යයක් හදන්නේ. මේ මිනිස්සුන්ට කරදර කරන්නේ කොහොමද අය බදු අය කරන්න වෙයිද. මිනිස්සු ලව්ව ගඩොල් කප්පුවන්නේ කොහොමද. රජතුමා හිතන සිතුවිල්ල පවා දෙවියන්ට දැනෙනවා. රජ්ජුරුවන්ගේ සේසතට අරක් ගත්ත දිව්‍යාංගනාවක් ඒ සැනින් මේ පණවිඩ අරගෙන ගියා සක්‍ර දෙවියන් ළඟට. එදා සක්‍ර දෙවියන් දේව සභාව රැස් කරලා දෙවිවරුන්ට කියනවා ලංකා භූමිය තුළ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් ඉදි කරන්න සූදානන් වෙනවා. මේක බුද්ධ අධිෂ්ඨානයක්. ඒ නිසා අපි උදව් කළ යුතුයි. විශ්වකර්ම දෙවියන්ට පැවරුවා මේ මහා සෑයට අවශ්‍ය ගඩොල් රන්රිදී මුතුමැණික් සියල්ල මවන්න කියලා විශ්වකර්ම දෙවියන්ට තමයි පැවරුයි. පිංහතුනී මේ ගැන සඳහන් වෙනවා අනුරාධපුරේ උතුරු දිග ගම්බීර නදී අසල විශ්වකර්ම දෙවියන් මහ වනාන්තරයක් පිරෙන්න ගඩොල් මවනවා. උදේ වැද්දෙක් යනවා දඩේමින්. ඒ වනාන්තරයට අධිග්‍රෝහිත දේවතාවත් තලගොයෙක් වගේ වෙස් මවාගෙන වැද්ද ඉදිරියෙන් පෙනිලා පැනලා ගියා. වැද්ද පන්නගෙන යනකොට දුවගෙන ගියේ ගඩොල් ගොඩ අස්සට අතුරුදහන් වුණා. ඔහුට පෙන්නවා මේ ගඩොල් ගොඩ. මේ වැද්දට අදහගන්න පුළුවන්කමක් නෑ. ඇවිල්ල රජතුමාට කිව රජතුමා මහා සෑයක් හදන්න හිතන බව රටවැසියෝ සිහි කරනවා. මං අහල තිබුණා.
අන්න මහ වනාන්තරයක් පිරෙන්න ගඩොල් රජ්ජුරුව ගිහිම් බලලා සාධකාරදීලා මේ ගඩල් ගොඩේ ආරක්ෂාවට පණවිඩේ කියපු පුද්ගලයම පත් කර ආරක්ෂා කරන්න. ඒ වගේමයි ඊසාන දිග 3 යොදුනක් දුර 12 තිරියක් භූමියේ වියතක් පමණ උසට මිනිස්සු කුඹුරුවලට යනකොට තියෙන්නේ ගොයන් නෙමෙයි රත්තරම් බීජ රත්තරං බීජ පොළොවෙන් මතු වෙලා තිබුණා. මහා ආශ්චර්යයක්. මේ රන් බීජ සියල්ල මේ මහා සෑය වෙනුවෙන් රජ්ජුරුව යොදාගත්තා. තඹ විට දනව්වේ තඹ පහළ වුණා. වෙල්වලට යනකොට මිනිස්සු කුඹුරු කොටන්න අඟල් ගණන් පස් නෙමෙයි තියෙන්නේ තඹ වෙල් වලින් පහළ වෙලා. දකුණු දිග යොදුන් 8ක් ගිය තැන ලෙනක මිනිස්සු ගිහිල්ලා බලනකොට ගල් ලෙන ඇතුළ පිරෙන්නම රිදී පහළ වෙලා. ඒ වගේමයි සමන් වැවගම ආශ්‍රිත කුරුවින්ද පාෂාණ කියලා විශාල මැණික් වර්ග පොළොවෙන් පහළ වෙලා තිබුණා. උදේ මිනිස්සු මුහුදු යන්න යන පිරිස මුහුද අයිනට යනකොට මුහුදෙන් ගොඩ ගහලා වෙරළ දිගට මුතු මැණික් සක්සිලා වෙරළුමිනි ආදී මහා වටිනා මැණික් වර්ග මුහුදෙන් ගොඩ ගහලා මේ සියල්ල මහා සෑය වෙනුවෙන්ම යොදාගත්තා. මිරිස් ගල් තරං විශාල මැණික් වර්ග 4ක් පොළොවෙන් පහළ වෙනවා. ඊටාම දීප්තියක් විහිදෙන චන්ද්‍ර කාන්ති පාෂාණ වගේ මේ මැණික් ගල් 4න් තමයි මේ ධාතු ගර්භයේ 4 කුණ මුළු ධාතු ගර්භයේම ආලෝකමත් වෙලා තියෙන අදටත්. පින්වතුනි එදා විශ්වකර්ම දෙවියන් ඇතුළු දිව්‍ය පිරිස මේ විදිහට මේ මහා සෑයට අවශ්‍ය සියලු දේවල් නිර්මාණය කරලා පහළ කරලා දෙද්දී රජතුමාට දැන් චෛත්‍ය ඉදි කරන්න අවශ්‍ය උපකරණ සියල්ල දැන් දෙවියන්ගේ දේවානුභාවයෙන් ලැබෙනවා. රජතුමා ආව මේ මහා සෑය ඉදි කරන භූමියට. හැබැයි මේ මහා සෑය ඉදි කරන භූමියේ විශාල රන් තෙලඹු ගසක්. රජතුමා මේ රට එක්සේසත් කරපු රජ්ජුරුව ආපු ගමන් ගහ කැපුවේ නෑ. රජ්ජුරුව බැලුව මේ ගහට අධිග්‍රෝහිත දෙවිවරු ඉන්නවද? බලනකොට දිව්‍යාංගනාවක් විමාන කරගත්ත ගහක්. රජතුමා ඉල්ලීමක් කරා මේ විමානෙන් බැහැලා යන්න. මම මෙතන මහා සෑයක් ඉදි කරනවා. දෙව්දුව කැමති වුණේ නෑ. දෙවනි වතාවටත් රජ්ජුරුව ඉල්ලීමක් කරා මම මෙතන මහා සෑයක් ඉදි කරනවා. ඒ නිසා වෙනත් විමානයකට යන්න මට මේ ගහ ඉවත් කරන්න ඕනේ. ඒත් කැමති වුණේ නෑ. අවසානයේ රජතුමා කියනවා දෙව්දුව ඔබ මේ මහා සෑය ඉදි කරන පින ඔබ අනුමෝදන් වෙන්න. මේ තුන් ලෝකෙටම යහපත උදා කරපු බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මහා සෑය ඉදි කරන්න. ඔබ මේ විමානය අතහැරලා ඒ පරිත්‍යාගය කරන්න. එතකොට දෙව්දුව දිව්‍ය ස්වරූපෙම පෙනී ඉඳලා අහසේ ඉඳන් කියනවා හරි රජතුමනි මම මේ විමානය අතහැරලා වෙන විමානයකට යනවා. හැබැයි ඔබ මට එක පොරොන්දුවක් වෙන්න. මේ ඉදි කරන මහා සෑය මගේ නමෙන් හඳුන්වන්න. රජතුමා ඇහුවා මොකද්ද දෙව්දුව ඔබේ නම? මම තමයි කිව්වා ස්වර්ණමාලි දෙව්දුව. රජතුමා සාදුකාර දීලා කිව්වා එහෙමනම් මේ භූමියේ ඉදි කරන චෛත්‍ය ස්වර්ණමාලි මහා සෑය බවට පත් වෙනවා කියලා. දෙව්දුව සාදුකාර දීදී රන් තෙලඹු ගසෙන් විමානෙන් බැස ගියා මේ මහා සෑය ඉදි කරන්න. පින්වතුනි ඔය විදිහට තමයි එදා දුටුගැමුණු රජ්ජුරුවෝ රන් තෙලඹු ගහ ඉවත් කරලා මේ මහා සෑය ඉදි කරන්න පසුබිම සකස් කරේ. මේ චෛත්‍ය ඉදිවන භූමියේ පිහිටි සෙල් ටැඹ ඉවත් කරලා උතුරු දොරටුව අභියස පිහිටෙව්වා. එදා මේ විදිහට පොළොව සකස් කරන්න කටයුතු සියල්ල දැන් සංවිධානය කරලා ඉවරයි. මහරහතන් වහන්සේලා එකතු කරා ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා මේ භූමියට රැස් කරලා උන්වහන්සේලාට දැනුම් දුන්න ස්වාමීනි වෙසක් පුන් පොහෝ දවසේ සුදුසු මොහොතක මේ මහා සෑය ඉදි කරන්න කටයුතු සූදානම් කරමු. එදා මහරහතන් වහන්සේලා කියනවා රජතුමනි මේ මහා සෑය ඉදි කිරීමට වෙනම මොහොතක් තියෙනවා. ඒ තමයි වෙසක් පුන් පොහෝ දවසේ වීසා කියන නැකත. වෙසක් පුන් පොහෝ දවසට යෙදෙන වීසා නැකතින් මහා සෑය ඉදි කරන්න පොළොව සකස් කරන්න ආරම්භ කරමු. එදා රජතුමා ඊට සියලු කටයුතු සංවිධානය කරා. එදා මේ පුණ්‍ය භූමියේ එදා මේ චෛත්‍ය ඉදි කරන්න සූදානම් වෙන වෙලාවේ
මහරහතන් වහන්සේලා එකතු වෙලා මේ ලංකා භූමිය පුරාම වැඩහිටිය මහරහතුන් ලක්ෂ ගනම් මේ භූමියට වැඩම කරා. පිංගතුනි තූප වන්සේ මහාවන්සේ සඳහන් වෙනවා කෝටි ගණනක් මහරහතන් වහන්සේලාගේ මේ භූමිය මහරහතුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියා. එදා මේ චෛත්‍යයට මුල්ගල තබන දවසේ පොළොව සකස් කරන දවසේ වැඩම කරපු මහරහතන් වහන්සේලා ප්‍රමාණය ගැන මං ඔබට පුංචි සඳහනක් කරන්න. ඒ තමයි රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටිය ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ පෙරටු කරගත්ත 80000ක් මහරහතන් වහන්සේලා සාදුකාර දෙමින් අහසින් මේ භූමියට වැඩම කරා. ධම්මසේන මහා ස්ථවිරයන් වහන්සේ පෙරටු කරගත් 60000ක් මහරහතන් වහන්සේලා බරණැස ඉසිපතනාරාමෙන් මේ භූමියට එදා වැඩම කරා. පියදස්සි මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කරගත් 60000ක් මහරහතන් වහන්සේලා සැවැත්නුවර ජේතවනාරාමෙන් අහසට පැනනැගලා මේ මහා සෑ මළුවට වැඩම කරා. මහා විහාරවාසී බුද්ධරක්කිත මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන 18000ක් මහරහතන් වහන්සේලා විශාලා මහනුවර ඉදං අහසින් මේ උතුම් සෑ මළුවට එදා වැඩම කරා. ඒ වගේමයි ගෝෂිතාරාම මහා විහාරයේ වැඩ සිටිය ධම්මරක්කිත මහා ස්ථවිර පාදයාණන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා සමග මේ භූමියට වැඩම කරා. කොසඹෑනුවර දක්ෂිණගිරි විහාරයේ වැඩහිටිය මහා ධම්මරක්කිත මහා ස්ථවිරයන් වහන්සේ 40000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන අහසින් වැඩම කරා. උදේනි නුවර අශෝකාරාමේ මිත්තින්න කියන මහා ස්ථවිර පාදයාණන් වහන්සේ 1,60,000ක් මහරහතුන් පිරිවරාගෙන පැළලුක් නුවර ඉඳං අහසින් මේ භූමියට වැඩම කරා. කාශ්මීර ජනපදයේ වැඩහිටිය උත්තිය මහා ස්ථවිරයන් වහන්සේ 2,60,000ක් මහරහතුන් පිරිවරාගෙන මේ මහා සෑ මළුවට වැඩම කරනවා. ඒ විතරක් නෙමෙයි අද අපි පර්සියාව කියලා හඳුන්වන්නේ එදා හැදින්වේ පල්ලව බොග්ග කියන ජනපදය. පලන්දීප විහාරවාසී මහාදේව මහා ස්ථවිරයන් වහන්සේ 4,60,000ක් මහරහතුන් පිරිවරාගෙන අහසින් මේ භූමියට වැඩම කරනවා. මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේ 30000ක් මහරහතන් වහන්සේලා සමග යෝනකපුරයෙන් ඇලෙක්සැන්ඩානුවර වින්දියාවනය ආදී නොයෙක් අද එක නංගොලින් හඳුන්වන රටවල් වල එදා වැඩහිටිය මහරහතන් වහන්සේලා දහස් ගණනින් අහසින් වැඩම කරා. ඒ වගේ මයි බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධි මණ්ඩලයේ වැඩහිටිය ඉන්ද්‍රගුප්ත මහා ස්ථවිරයන් වහන්සේ 80000ක් මහරහතුන් පිරිවරාගෙන සාදුකාර දෙමින් දුටුගැමුණු රජතුමා මහා සෑයට පොළොව සකස් කරන දිනේ මේ මහා සෑ මළුවට එදා වැඩම කරා. මේ විදිහට වැඩම කරපු මහා සංඝරත්නයට මේ භූමියේ ඉඩකඩ සැකසුනේ මහරහතන් වහන්සේලාගේ 이르දි බලයෙන් කියලා සඳහන් වෙනවා. කෝටි ගණනක් මහරහතුන්ගෙන් මේ භූමියත් පරිසරයත් අහස් කුසත් පිරිලා ඉතිරිලා ගියා. භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙව් බමුණු සාදුකාර දෙද්දී දුටුගැමුණු රජතුමා මේ මහා සෑය ඉදිකරන්න පොළොව සකස් කරන්න කටයුතු සූදානන් කරනවා. හැබැයි පින්වතුනි රජ්ජුරුව බලාපොරොත්තුනේ මීට වඩා විශාල චෛත්‍යයක් ඉදිකරන්න. හැබැයි පොළොව හදන්න සූදානන් වෙන වෙලාවේ ඉදිරිපත් වනා සිද්ධාර්ථ කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ. උන්වහන්සේ කියනවා රජතුමනි ඔබ ඔය තරං විශාල චෛත්‍යයක් ඉදිකරන්න හැදුවොත් ඔබේ ජීවිත කාලය අවසන් වෙන්න පෙර මේ චෛත්‍යයේ වැඩ භාගයක්වත් කරගන්න ලැබෙන්නේ. ඒ වගේමයි අනාගතයේ මේ චෛත්‍ය ස්වභාවික විපත්වලින් උපද්‍රවලින් ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඒ නිසා මම සීමාව ලකුණු කරන්නම් කියලා රන් කල 8ක් රිදී කල 8ක් රන් ගඩොල් 8ක් රිදී ගඩොල් 8ක් මේ මහා සෑයේ මැද කේන්ද්‍රස්ථානි තබලා රන් කල රිදී කල වටේට තියලා සිද්ධාර්ථ කියන මහරහතන් වහන්සේ සක්මන් කරා මේ සීමාව වටේට ලකුණු කරගෙන එන්න. උන්වහන්සේගිය ඒ අඩිපාර වටේට තමයි සීමාව ලකුණු කරගත්තේ මේ මහා චෛත්‍ය ඉදි කරන්න. එදා මහරහතන් වහන්සේලා 이르දියෙන් මේ සීමාව ලකුණු කරලා දුන්නා චෛත්‍ය ඉදි කරන්න. පින්වතුනි
රියන් 7ක් යටට පොළොව හැරුවා. හාරලා ඉතිහාසෙ තියෙනවා ඉස්සරලාම ගල් තට්ටුවක් පොළොව ඇතුලේ ඇතිරුවා. ඒ අතර ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා අහසින් වැඩම කරලා අනෝතත්ව විලාසල තියෙන නව නීල මැටි ඉරිදියෙන් අරගෙන ඇවිල්ලා ගල් තට්ටුවට උඩින් ඇතිරුවා. නව නීල මැටි. ඒවා තියෙන හිමාල කඳු මුදුනේ පිහිටි අනෝතත්ව විලාසල. ඒ මැටි උඩින් ආපහු ගල් තට්ටුවක් විරින්ත පාෂාන තට්ටුවක් ඒ වගේම මැලියන් වර්ගයක් පල සකිරා කියල හඳුන්වල තියෙන ඒ කාලි. ඒ මැලියන් තට්ටුවක් ආයමත් උඩින් අතුරනවා. යකඩ දැල් වැස්මක් යෙදවා කියලා සඳහන් වෙනවයිදා. ඒ වගේමයි ආයමත් උඩින් නවනීල මැටි ආයි ගල්තට්ටු ඔය විදිහට රියන් 7ක් උසට එනකම්ම මේ මහා සෑය මේ විදිහට සකස් කරලා තමයි මාස 2ක් ගත වුණා පොළොව මට්ටමට අර හාරපු ප්‍රමාණය සකස් කරලා අවසන් කරන්න. ඇසලපුන් පොහෝ දවසේ උට්‍රසල කියන නැකතින් තමයි පල්ලවෙනිම රන් ගඩොල දුටුගැමුණු රජතුමා මේ මහා සෑය වෙනුවෙන් තැම්පත් කරී. පිංගතුනී එදා විශ්වකර්ම දෙවියන් අනුරාධපුර උතුරු ගව් ගණනාවක් දුර මහා කැලයක් පිරෙන්න ගඩොල් මැව්වා. දෙවියන් දිව්‍යානු භාවයෙන් දවසින් දවස මහා සෑයට අවශ්‍ය ගඩොල් සියල්ල මේ සෑ මළුවට ලැබෙන්න සැලැස්වා කියලා ඉතිහාසි සඳහන් වෙනවා. ඔබ මේ දකින පේශාවලලු 3 නෙමෙයි එදා දුටුගැමුණු රජ්ජුරුව මුලින්ම ඉදි කෙරෙව්වේ. ඒ පේශාවලලු 3 අද තියෙන්නේ මේ වගේ නවගුණයක් යටින්. එදා පේශාවලලු 3 ඉදි කරන්න ගඩොල් 10 කෝටියක් වැය වුණා. චෛත්‍ය වෙනුවෙන් මුලින්ම පේශාවලලු 3 ඉදි කරලා අවසන් වෙච්ච රජ්ජුරුව පුදුමාකාර සතුටෙන් සාදුකාර දීලා මාලිගාවට ගිහිල්ලා එදා රාත්‍රී නිදාගත්තා. උදේ පාන්දර සේවකයෙක් දුවගෙන ඇවිල්ලා කියනවා රජතුමනි හරිම ආශ්චර්යයක්. අර පේශාවලලු 3ම පොළොව මට්ටමට ගිලා බැහැලා. රජ්ජුරුව ඇවිල්ලා බැලුවා. කමක් නෑ ආයෙමත් ඔතන ඉඳන් බඳින්න කීවා. දෙවනි වතාවටත් ගඩොල් 10 කෝටියකින් පේශාවලලු 3ම ඉදි කරලා අවසන් වෙනකොට ආයෙමත් පොළොව මට්ටමටම ගිලා බැස්සා. තුන්වෙනි වතාවෙත් ඒ වගේමයි. එක වතාවක් දෙවතාවක් 3 වතාවක් නොවේ. මේ පේශාවලලු 3 නව වතාවක් ගිලා බැස්සා. රජතුමා 9 වෙනි වතාවේ මනසින් වැටුණා. එදා ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලා රැස් කෙරෙව්වා. රැස් කරවල අහනවා ස්වාමීනී මම මේ මහා සෑ ඉදි කරන්නේ අප්‍රමාණ සද්ධාවෙන්. මගේ අඩුවක් නිසාද මේ මහා සෑ ඉදි කරන පේශාවලලු පොළොවට ගිලා බහින්නේ. ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් කියනවා රජතුමනි ඒ දේ කරන්නේ අපි කීවා. මේ මහා සෑය වසර 5000ක් යනතෙක් ධාතු පරිනිර්වාණය වනතෙක් කිසිම ස්වභාවික විපතකින් උපද්‍රවයකට පත් නොවී ආරක්ෂාවීම පිණිස මේ චෛත්‍යයේ අත්තිවාරම ශක්තිමත්වීම පිණිසයි රහතන් වහන්සේලා ඉරිදි බලයෙන් පේශාවලලු 9 වතාවක් පොළොවට ගිලා බැස්සෙව්වි. රජතුමා සතුටු වෙන්න මේ මහා සෑය දැන් හොඳටම අත්තිවාරම ශක්තිමත්. රජ්ජුරුව ඔතන ඉදම් පටන් ගන්න කිව ඉතිරි වැඩ ටික. පිංගතුනී රුවන්වැලි මහා සෑය අද තියෙන්නේ ගඩොල් 10 කෝටිය බැගින් ඉදිකරපු අත්තිවාරං පේශාවලලු 9ක් පොළොව ඇතුළේ පිහිටලා. ගඩොල් 90 කෝටියක අත්තිවාරමක් මතයි මේ මහා සෑය ඉතිරි පේශාවලලු 3 ඉදිකරේ. ඒ කියන්නේ 10 වෙනි පේශාවලලු 3 තමයි ඔය උඩින් පිහිටලා තියෙන්නේ. මේ විදිහට පේශාවලලු 3 අවසන් වුණාට පස්සේ මේ මහා සෑය ඊළඟට ඉදි කරන්න තිබුණේ ධාතු ගර්භය. ඔබට පේනවා චෛත්‍ය මැද තියෙන්නේ ධාතු ගර්භය. අපි කියනවා චෛත්‍ය බඳ. මේ ධාතු ගර්භය ඉදි කරන්නේ කොහොමද කියලා රජතුමා හිතනකොට සෝන උත්තර කියන සාමණේර මහරහතන් වහන්සේලාට එදා වැඩහිටිය ඉරිදි බල සම්පන්න මහරහතන් වහන්සේලා පැවරුවා ඔබවහන්සේලාට බාරයි. අහසින් ගිහිල්ලා අන්න හිමාල පර්වත මුදුනේ උතුරුකුරු දිවයිනේ පහළ වෙලා රුවන්වැලි මහා සෑයි ධාතු ගර්භය වෙනුවෙන් විශාල ගල් පතුරු 6ක් තියෙනවා ආලෝකයේ විහිදෙන. මේ ටික අරගෙන ඉන්න කිව්වා ඉරිදියෙන්. උන්වහන්සේලා අහසින් වැඩම කරලා අසූරියනක් උස අසූරියනක් පළල ඇති
දිග ඇති ගල් පතුරු 6ක් අඟල් 8ක් පමණ ඝනකමින් යුක්ත 8 අඟලක් ඝනකමින් යුක්ත මේ ගල් පතුරු 6 අසූරියනක් උසයි කියනවා. අසූරියනක් දිග පළල මේ ගල් පර්වත 6 ගල් පතුරු 6 ඉරුදියෙන් අරගෙන ආවා. ඇවිල්ලා යට අඩිතාල මේක පතුරක් පිහිටෙව්වා. 4 කොන 4ක් පිහිටෙව්වා. උඩින් පියන වගේ වහන කොටස නැගෙනහිර දොරටුව ළඟ අදිෂ්ඨාන කරා කිසිවෙකුට නොපෙනේවා කියලා ඉරුදියෙන් සංගවා තැබුවා. මෙන්න මේ අසූරියන් උසදිග පළල ඇති පෙට්ටියක් හා සමාන ප්‍රමාණයට මේ සකස් කරපු මේ තුල තමයි ධාතු ගර්භය නිර්මාණය කරේ. පින්වතුනි මේ ධර්ම දේශනාවෙන් පස්සේ අපේ පූජනීය ගණේකන්ද හාමුදුරන් වහන්සේගේ චෛත්‍ය වන්දනාවෙන් පසුව රාත්‍රී 9 සිට ඔබට මේ මහා සෑ ධාතු ගර්භයේ අසිරිමත් නිර්මාණය ගැන තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබෙනවා. එදා දුටුගැමුණු රජ්ජුරුවෝ මේ ධාතු ගර්භය නිර්මාණය කරලා අවසන් වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නාගලෝකයෙන් සෝනුත්තර මහරහතන් වහන්සේ අරගෙන පැමිණි. මේ ධාතුන් වහන්සේලා හිස මත තියාගෙන චෛත්‍ය වටා ප්‍රදක්ෂිනා කරලා ධාතු ගර්භයේ තැන්පත් කරන්න සූදානන් වෙන වෙලාවේ රජතුමාගේ හිසෙන් අහසට පැන නැග්ග ධාතුන් වහන්සේලා කරඬුව අහසේ විවෘත වුණා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුදුරුව මවාගත්තා. ඒක බුද්ධ අධිෂ්ඨාන අතර මහා අධිෂ්ඨාන 5න් 5 වෙනි අධිෂ්ඨානයේ හැටියට මහා පරිනිබ්බාන අට කතාවේ සඳහන් වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිද්දිම කරපු අධිෂ්ඨානයක් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ලංකා භූමියේ දුටුගැමුණු නම් රජ කෙනෙක් මහා සෑයක් ඉදි කරලා මහා සෑ ධාතු ගර්භයේ තැන්පත් කරන්න සූදානන් වෙන මොහොතේ මේ ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑමක් සිදුවේවා කියන අධිෂ්ඨානය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකට පමණයි යමා මහ පෙළහර පාන්න පුළුවන්කම තියෙන්නේ. ඉරිදිමතුන් අතර අග තැන්පත් මුගලන් මහරහතන් වහන්සේටවත් මොන පෙළහර පෑවත් යමා මහ පෙළහර පාන්න බෑ. බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය උන්වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාටත් බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන්න පුළුවන් නම් ඒ ධාතුන් වහන්සේලා අපිට බුදුරජාණන් වහන්සේ හා සමානයි. ඒ ධාතුන් වහන්සේලා තුළ ඒ බුද්ධ ශක්තිය ඒ ආකාරයෙන්ම පවතිනවා. බුද්ධ අධිෂ්ඨානය අදටත් මේ භූමිය තුළ ඒ ආකාරයෙන්ම පවතිනවා. එදා බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන්ගේ මානයේ දුරු කරන්න ගන්ධබ්බ රුක්ක මූලයට ඉහළ අහසේ බුදුරුව මවාගෙන ගිනිදැල් විහිදෝමින් ජලදහරා විහිදෝමින් යමා මහ පෙළහර පෑවේ යම්සේද ඒ විදිහටම එදා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාන්නට යෙදුණා. රජතුමා සාධුකාරදිදී ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් මේ ප්‍රාතිහාරි දැකලා සාධුකාරදිදී අප්‍රමාණ සද්ධාවට පත් වුණා. බොහෝ පිරිසක් එදා ධාතු පිහිටපු දවසේ ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේලා දේශනා කරපු ධර්මය අහලා මේ සෑ මළුවේ භූමියේම ධර්මාවබෝධය ලැබුවා. පිංහතුනි දුටුගැමුණු රජතුමා මේ මහා සෑයේ ධාතු ගර්භය අවසන් කරාට පස්සේ අර සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා උතුරු දොරටුවේ සංගවා තැබූ ගල් පතුර අහසින් අරගෙන ඇවිල්ලා උඩින් පියන වගේ පිහිටවලා මහරහතන් වහන්සේලා සියලු දෙනාම සෑය වටේට අධිෂ්ඨානයක් කරා මේ ගල් පතුරු සියල්ල කිසිම සිදුරක් නැතුව පෙට්ටියක් මෙන් එකට ගනව පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරා. ඒ විදිහට ධාතු ගර්භයේ සකස් කරලා මේ වටේට ගඩොලින් ආයමත් ධාතු ගර්භයේ බැඳලා අවසන් කරා. දුටුගැමුණු රජතුමා බොහොම සද්ධාවෙන් මේ චෛත්‍යයේ හතරැස් කොටුවේ වැඩ අවසන් කරා. පින්වතුනි කොත් කැරැල්ලේ වැඩ කරගෙන යනකොට දින 2-3 යනකොට අනේ දුටුගැමුණු රජුරෝ මරණාසන්න වුණා. එදා ඇඳට වැටිලා එක්තැන් වෙනකොට රජතුමාට මැවි මැවි පේන්නේ මේ මහා සෑය දකින්නේ කොහොමද මං සුදුවට දිගා මඩුල්ලේ රජකම් කරපු තිස්ස කුමාරයාව අනුරාධපුරයට කැඳවලා රජකම දුන්නා.
මලනුවනි මගේ අසනීප ගැන නං හිත හිතා පසුතැවෙන්නට එපා කීවා. මගේ හුස්මටික යන්න පෙර මේ මහා සෑයි වැඩ ඉවර කරලා අනේ මල්ලියේ මට මේ මහා සෑයි දකින්න සලස්සන්න කීවා. ඒ වෙලාවේ සද්ධාතිස්ස රජ්ජුරුවෝ මේ චෛත්‍යයේ ඉතිරි වැඩ ටික පටන් ගත්තා. කොත් කැරැල්ලි වැඩ කරගෙන යනකොට දින 2-3 යනකොට රජ්ජුරුවෝ තව තවත් අසාධ්‍ය වෙනවා. දැනගත්ත වැඩ ඉවර කරන්න ලැබෙන එකක් නෑ. ඉක්මනට ලී දඬු ගෙනහල්ලා වටේට තියලා සන්නාලියන් ලවා සුදුරෙදි සකස් කරවලා මේ චෛත්‍ය බඳ සම්පූර්ණයම සුදුරෙද්දෙන් එතුවා. ඒ වගේම උඩ කොත් කැරැල්ල සුදුරෙදි යොතලා සුදුවට සකස් කරලා දුටුගැමුණු රජ්ජුරුවෝ ළඟට ගිහිල්ලා කියනවා අයියන්ඩිය මහා සෑය වැඩ අවසානයි කීවා. රජ්ජුරුවෝ සාධුකාරදීලා කිව්වා අනේ මාව උස්සගෙන ඵලයල්ල මහා සෑය ළඟට. ඇද පිටින්ම උස්සගත් අමාත්‍යවරු පිරිස රජතුමා උස්සගෙන එනකොට මහා සෑය ඈතට සුදුවට බැබලෙනකොට දුටුගැමුණු රජ්ජුරුවෝ සාධුකාරදිදී මහා සෑයට බුදුගුණ කිය වන්දනා කරනවා. සෑ මළුවට එක්කරගෙන ආවට පස්සේ කියනවා අනේ මාව ප්‍රදක්ෂිනා කරවන්න. චෛත්‍ය වටේට ඇඳ පිටින්ම උස්සගෙන දුටුගැමුණු රජ්ජුරුවන්ව සෑ මළුවේ ප්‍රදක්ෂිනා කෙරෙව්වා. මළුවේ කෙලවරකින් තැම්පත් කරාට පස්සේ ඇඳ පිටින්ම එක පැත්තකට හැරෙනකොට රජ්ජුරුවන්ට පේනවා නවමහල් ප්‍රාසාදය. සංඝයාට හදල පූජ කරපු නවමහල් ප්‍රාසාදී සාධුකාරදීල සතුටු වුණා. අමාත්‍යවරයෙක් දුවගෙන ගිහිල්ල රජ්ජුරුවන්ගේ පිම්පොත අරගෙනවා. රජතුමාළඟ වාඩි වෙලා පිටුවෙන් පිටුව පෙරල කරපු පින්කං එකින් එක සිහි කර දුන්නා. රජතුමාට පින්කන් සිහි කරනකොට දහස් ගණන් මහරහතන් වහන්සේලා අහසින් සෑ මළුවට වැඩම කරා දෙවියනුත් අහසෙ පිරිලා ඉතිරිලා ගියා. මහරහතන් වහන්සේලා පිරිත් කියනවා. ඉදිරියෙන්ම වැඩඉන්නේ රජ්ජුරුවන්ට මේ රට එක්සේ සත් කරන්න උදව්පකාර කරලා දස මහා යෝධයෝ අතර එදා පැවිදි වෙලා රහත් වෙච්ච තේර පුත්තාබේ මහරහතන් වහන්සේ. ඇතුළු මහරහතන් වහන්සේලා පිරිත් කියනවා. රජතුමා සාධුකාරදිදී මහා සෑය දෙස බලාගෙන පිරිත් අහනවා. හැබැයි රජ්ජුරුවන්ට අහස ඉදන් දෙවියන් අඩගහනවා. දිවිය රත 6ක් අහසේ මැවිලා රජතුමා එන්න අපේ දිවිය ලෝකෙට. තවතිසා දෙවියන් කියන අනේ රජ්ජුරුව එන්න අපේ දිවිය ලෝකෙට. යාම දෙවියන් අඩගහනු අනේ රජ්ජුරුව එන්න අපි ළඟට. තුසිත දෙවිවරු දන්නවා මේ බෝසතාණන් වහන්සේ මහා පින්වන්ත බෝධි සත්වයෝ තුසිත දෙව්ලොවට එනවා. එන්න අපි ළඟට කියලා අඩගහනවා. මෙහෙම දෙවියන් අඩගහද්දි රජ්ජුරුව මෙහි පිරිත් අහනවා. මහා සංඝරත්නයට අගෞරවයක් වෙයි කියලා හිතපු රජ්ජුරුව ඇඳේ ඉදම් අතවැනවා චුට්ටක් ඉන්න දෙවියනේ. මට පිරිට්ටි අහන්න දෙන්න කියලා අතින් සංඥාවක් කරා. ඒ වෙලාවේ බලාගෙන හිටිය වටේ ඉන්න මිනිස්සුන්ට දෙවියම් පේන්නේ නෑ. ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලාටත් රජ්ජුරුවන්ටත් විතරයි දෙවියම් පේන්නේ. හැබැයි සමහරයට සැක ඇති වුණා අනේ මේ තරම් පින්කරපු රජ්ජුරුව මරණ මංචකයේ සිහිමුලා වුණාදෝ. එතන වැඩහිටිය තේර පුත්තාබේ මහරහතන් වහන්සේ සැනින් මල්මාලා 6ක් ඉල්ලගෙන අධිෂ්ඨානයක් කරා මේ මල්මාලා දිවිය රතවල දැවටේවා කියලා අහසට විසි කෙරෙව්වා. එදා මල්මාලා 6 අහසට පැන නැගලා දිවිය රත 6 දැවටුනා මේ සෑ මළුවට ඉහළ අහසේ. මිනිස්සුන්ට දැන් අහස දිහා බලනකුට දෙවියම් පේනෙත් නෑ දිවිය රත පේනෙත් නෑ අහස එල්ලිලා තියෙන මල්මාලා ටික දකිනවා. සියලු දෙනා සාධුකාර දුන්නා අනේ අපේ රජ්ජුරුව එක්ක යන්න දෙවිවරු ඇවිල්ලා කියලා. එදා දුටුගැමුණු රජ්ජුරුවෝ පිරිත් අහල අවසන් වෙලා තේරපුත්තාබේ මහරහතන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනී මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩඉන්න මොන දෙව්ලොවට. රජතුමනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැන් තුසිත දෙව්ලෝ වැඩඉන්නවා. එහෙම නම් මමත් තුසිත දෙව්ලෝම උපදිනවා කියලා සාධුකාරදීලා ඇස් පියාගත්තා. නින්දෙම් පිබිදිය වගේ තුසිත දිවිය ලෝකෙන් ආපු දිවිය රතේ දුටුගැමුණු දෙවියන් හැටියටම මේ සෑ මළුවේ පහළ වුණා. එදා දුටුගැමුණු රජ්ජුරුව ගැන තූපවන්සේ මහාවන්සේ ආදී ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. දුටුගැමුණු රජතුමා අහසේ දිවිය සුරූපෙන් ඒ මොහොතෙම පෙනී ඉන්නවා.
පෙනීදල හැමෝටම ඇහෙන්න කියනවා සද්ධාතිස්ස රජ්ජුරුවන්ට මලනුවනි මම කරපු පින්කංවල විපාක නුබත් බලව. නුබත් අප්‍රමාදීව පින් දහම් කුසල් දහම් සිදු කරලා මහා සංඝයාට සලකන්න. බුද්ධ ශාසනයේ දියුණු කරගන්න රැකගන්න. ඔබත් පාරමී පුරාගෙන තුසිත දෙවියන් අතරටම එන්න කියලා මහා සෑය වන්දනා කරලා අහසේ නොපෙනී ගිය. පිංහතුනි ඔය විදිහට තමයි මේ මහා සෑය වැඩ කටයුතු දුටුගැමුණු රජ්ජුරුවෝ අවසන් අදියරට කරලා දෙව්ලොවගේ. ඉතිරි ටික බාර දුන්නේ අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන වමස්සව් පදවිය ප්‍රාර්ථනා කරගෙන යන ඊළඟ බෝධි සත්ව රජතුමාට. ඒ තමයි සද්ධාතිස්ස රජ්ජුරු. මහා සෑයි කොත් කැරැල්ලි වැඩ අවසන් කරලා කොත් පලන්දලා සෑ මළුව සලපතල මළුවාදී මේ ඉතිරි දේවල් සකස් කරලා පාරමී පුරාගෙන අද දෙව්ලොව තුසිත දෙව්ලෝ වැඩඉන්න සද්ධාතිස්ස දෙවියනුත් මේ මහා සෑ ඉදි කරන්න කටයුතු බොහෝ වෙහෙසක් දරලා සකස් කරලා දුන්නා. පිංහතුනි ඒ විතරක් නෙමෙයි. එදා දුටුගැමුණු රජතුමාගෙන් සද්ධාතිස්ස රජතුමාගෙන් පසුව පහළ වෙච්ච බොහෝ රජවරු මේ මහා සෑ අද මේ තත්ත්වයට අරගෙන එන්න පුදුමාකාර වෙහෙසක් දැරුවා. පිංහතුනියෝ බහල තියෙනවා භාතිකාබේ කියලා රජ කෙනෙ. මේ රජතුමා දවසට 3 වතාවක් මහා සෑය වන්දනා කරලා තමයි ආහාර ගන්න. දවසක් රජ්ජුරු ආහාර ගන්න ගිහිල්ලා එදා දවසේ රාජ්‍ය කටයුත්තක් නිසා වෙලාව පරක් වෙලා කෑම මේ සීද ගත්තා. බත් කට අනල අතට ගන්නකොටම මතක් වුණා. කටළඟට අරගෙන ආපහු ඇහුවා අද මම මගේ මුත්තනුවන්ට වන්දනා කරාද. අමාත්‍යවරයෙක් කියනවා රජතුමාට අමතක වුණා නේද. කටට ගත්ත බත් පිඩ පිඟානට දාලා ඉක්මනට ආවේ මහා සෑ මළුවට. මුත්තනුවන් කියලා අතීත රජවරු හැඳින්නුවේ මේ මහා සෑය. පිංහතුනි එදා මේ මහා සෑ මළුවට එනකොට රෑබෝ වෙලා. මළුවේ කරුවල වැටිලා ආරක්ෂකයෝ දොරටු ඇරලා රජ්ජුරුවන්ට වන්දනා කරන්න අවස්ථාව දෙනවා. රජතුමා මහා සෑය වඳිනකොට එක පැත්තකින් ඇහෙනවා පිරිත් හඬක්. රජ්ජුරුවෝ ඒ පැත්තට යනකොට අනිත් පැත්තෙන් පිරිත් හඬ ඇහෙනවා. ඒ පැත්තට යනකොට අනිත් පැත්තෙන් පිරිත් හඬ ඇහෙනවා. රජතුමා මොකද කරේ ආරක්ෂකයෝ 4 දෙනෙක් 4 කොන හිටෙව්වා. අහගන්න කිව කොහෙන්ද ඔයාලට ඇහෙන්නේ. රජතුමා ඇවිද ඇවිද හැමෝගෙන් ඇහුවා පිරිත් හඬ ඇහෙන්නේ මළුවෙන් නෙමෙයි මහා සෑය ඇතුළෙන්. රජ්ජුරුව හොඳටම තේරුම් ගත්ත මහා සෑය ඇතුළේ කවුද පිරිත් කියන්නේ. රජ්ජුරුව සෑ මළුවේ වාඩි වෙලා අධිෂ්ඨානයක් කරා මම ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. මම දවසට 3 වතාවක් මහා සෑය වන්දනා කළ ආහාර ගන්නවා සත්‍යයි. ඒ සත්‍යානුභාවයෙන් මේ මහා සෑයි ධාතු ගර්භය තුළ පිරිත් කියන පිරිස අනේ මට දැකගන්න ලැබේවා කියලා සෑ මළුවේ වාඩි වුණා. රජතුමාගේ සද්ධාව නිසාම සක්‍ර දෙවියන්ගේ පණ්ඩුකම්බල සෛලාසනයට පවා දැනුණා. දෙවියන් බලලා දෙවි කෙනෙක් අතේ පණවිඩයක් එව්වා සෑ ගර්භය ඇතුළේ පිරිත් කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලාට අන්න රජතුමා සෑ මළුවේ සත්‍යක්‍රියා කරනවා. 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමකට පුළුවන් නම් තමන්ගේ 이르දියෙන් රජතුමා ධාතු ගර්භය ඇතුළට අරන් ගිහින් වන්දනා කරවන්න. 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් ධාතු ගර්භයෙන් එළියට 이르දියෙන් වැඩියා. රජ්ජුරුවන් අතින් අල්ලගෙන ධාතු ගර්භය ඇතුළට 이르දියෙන් අරගෙන ගියා. රජතුමාට අදහගන්න බෑ දෙව්ලොවක් ඇතුළට ගියා වගේ ධාතු ගර්භය සත්‍රුවනෙන් පිළිමවලින් බුද්ධ චරිතයෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලා. මේ ධාතු ගර්භය තුළ රියන් 18ක් උස රියන් 18 බැගින් අතු විහිදී ගිය බෝධීන් වහන්සේ නමක් සත්‍රුවනින් තියෙනවා. බුදුරුවක් වැඩඉන්නවා බුද්ධ රශ්මි විහිදෝමින්. ද්‍රෝණයක් 13 වහන්සේලා පිරිනිවන් මංචකේ වගේ පිරිනිවන් පෑ ස්වරූපයෙන් වැඩඉන්නවා. පිළිමවලින් පිරිලා ඉතිරිලා. පිරිත් අහලා අවසන් වෙලා 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ව මළුවට ගෙනත් ඇරලා අහසින්ම වැඩම කරා. පහුවදා රජ්ජුරුවෝ ගිහිල්ලා මේවා කියනවා කාටවත් තේරෙන්නේ නැහැ. රජ්ජුරුවෝ ඒ විතරක් නෙමෙයි මහරහතන් වහන්සේලා රැස් කෙරෙව්වා. එදා ලෝවා මහාපායට රැස් කරලා දහස් ගණන් රහතුන් ඉදිරියේ මම මෙහෙම දැක්ක කියන්න ගත්ත පැය ගණන් ගෙවිලා යනවා ධාතු ගර්භ වර්ණාව රජ්ජුරුවෝ දැකපු දේවල් කියලා අවසන් කරගන්න බෑ.
රජ්ජුරුව කල්පනා කරා කමක් නෑ මට පුළුවන් හැටියට මන් රන්කරුවන් ලවා මේක කෙටියෙන් හරි පුළුවන් විදිහට නිර්මාණයක් කරනවා කියලා තමන්ගේ ගබඩාවෙ තිබ රන්රිදී මුතුමැණික් යොදවලා රුවන්වැලි මහා සෑය තුළ ධාතු ගර්භයේ තමන් දැක්ක සැලැස්ම සටරුවනින් සකස් කරලා ලංකා භූමිය පුරාම අඩබෙර ගහලා මිනිස්සුන්ට වන්දනා කරන්න සැලැස්ව කියලා සඳහන් වෙනවා. ධාතු ගර්භෙන් නිර්මාණයක් හදලා. ඒ තමයි භාතිකාවේ රජ්ජුරුව. රජ්ජුරුවෝ සාමාන්‍ය පූජාවක් නෙමෙයි මේ මහා සෑයට කරේ. ඒ පූජාව ගැන අහනකොට අදටත් අපිට හිතාගන්න බෑ මේ ලංකාව හිටපු අතීත රජවරු මොනතරන් සද්ධාවන්තද. රටේ හැම ගමක්ම හැම ප්‍රදේශයක්ම රජ්ජුරුව මල් වගා කරන්න අමාත්‍යවරුන්ට පැවරුවා. සමන් පිච්චමල් දෑ සමන් නාදී මල් වර්ග රටේම වගා කෙරෙව්වා. එකම දවසක කරත්ත යවල රජ්ජුරුව මුළු ලංකාභූමිය පුරාම මල් නෙලාගෙන මේ මහා සෑ මළුවට ගෙනල්ලා සෑය මල් ඔටුන්නක් වගේ ඉහලට යනකම්ම මල්වලින් සෑය වහල දැම්ම. හිතන්න පිංගතුනි මේ මහා සෑය මල්වලින්ම වහල පූජා පවත්වනවා කියන්නේ ඔබට හිතාගන්න පුළුවන්ද. මේ මහා සෑය මලින් වහල පූජා කරපු ඒ භාතිකාබේ රජතුමා අදටත් දෙව්ලොව ඉඳන් සාධකාරදිදී මේ පින සිහි කරනවා ඇති. දින 7ක් පුරා මහා සෑයට මේ මල් පූජා කරද්දී බසවක් කුළම වැවෙන් වතුර ඇදලා යන්ත්‍රයක් හදලා යන්ත්‍රානුසාරයෙන් දින 7ේම මහා සෑයට වතුර ඉසිමින් පූජා පැවැත්තුවා කියනවා. ඒ විදිහට තමයි අතීත රජවරු මහා සෑයට පූජා කරේ. පිංගතුනි දුටුගැමුණු රජ්ජුරුවෝ කීප වතාවක් බුද්ධ ශාසනයට මහා සෑයට මේ ලංකා රාජ්‍යම පූජා කරලා තියෙනවා. අතීත රජවරු මේ ලංකා භූමියම මහා සෑයට පූජා කරා. වර්තමාන රජවරුන්ටත් ඕක හොඳට තේරුම් ගන්න අවස්ථාව. අපි ඉන්නේ බුද්ධ ශාසනයකට පූජා කරපු රටක් මේ පාලනය කරන්නේ. ඒ නිසා මේ රට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට රුවන්වැලි මහා සෑයට පූජා කරපු රටක්. ඒ නිසා පිංගතුනි මේ මහා සෑ මළුවාද ලක්ෂ ගණන් සැදැහැවතුන්ගෙන් පිරීතිරී ගිහිල්ලා. ලක්ෂ ගණන් දෙව් බඹුන් අහසෙ පිරීතිරී සාධකාරදිදී බණහන මොහොතේ අපි සියලු දෙනා මේ රැස් කරගත් සියලු පින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාධකාරදීල දෙවියන්ට පින් දෙමු. සියලුත් දෙව් මමුන් සාධකාර නගමින් මේ මහා සෑයේ ධාතු ගර්භය ගැන ශ්‍රවණය කරමින් හිත් පහදවන්නට මේ මහා සෑ මළුවේ අහස්කුස දෙව් බමුන්ගෙන් පිරීතිරී සියලු දෙවියන් සුවඳ මල් දිවිය මල් මදාරාමල් ආදී පූජාවන් රැගෙන මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා කියලපි ආරාධනා කරමු. ඒවගේමයි පිංගතුනි 2015 4වෙනි මාසේ 8වෙනි දද වගේ දවසක මීට වස්සර 2කට පෙර අපගේ අතිපූජනීය මහානායක ස්වාමීන් වහන්සේ වන අස්කිරි මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වී වදාලා උන්වහන්සේ අපවත් වෙලා අවුරුදු 2ක් පිරෙන අද වගේ දවසේ අපි උන්වහන්සේටත් සාධුකාරදිදී මේ පිම්බිමට පැමිණිලා මේ පින් අනුමෝදන් වෙන්න වැඩම කරත්වා කියලා ආරාධනා කරනවා. ඒවගේමයි ශ්‍රී ලංකාමරපුර නිකායේ උත්තරීතර මහානායක වැඩ සිටි මහා බුද්ධි සාගරයක් වගේ නිහඬව වැඩ සිට මීට දින කීපයකට පෙර අපවත් වී වදාළ දවුල් දෙන ශ්‍රී ඥානිස්සර මහානායක ස්වාමීන් වහන්සේත් සාධුකාරදිදී මේ සෑ මළුවට පැමිණෙත්වා වැඩම කරත්වා මේ ධර්මයේ ශ්‍රවණය කරමින් ඒවගේම මේ ශාසනයේ බබලවලා අද දෙව්ලෝ වැඩ ඉන්න මහා සඟරුවන්ද සාධුකාරදමින් මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා කියල අපි ආරාධනා කරනවා. පිංහතුනි දුටුගැමුණු රජතුමා මේ මහා චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරලා මේ මහා සෑයි ධාතු ගර්භය නිර්මාණය කරද්දී අපි මුලින් ධර්ම දේශනාව සඳහන් කරා වගේ
රජතුමාගේ රාජමය පුණ්‍යානුභාව බලයක් අසංඛේයකුත් කල්පලක්ෂයක් පුරා සසර සිදු කරපු පාරමී ශක්තිය. සියලු දෙව් බමුන්ගේ දිව්‍යමය ඉර්දිමය උපකාර. ඒ වගේම මහරහතන් වහන්සේලාගේ ඒ උතුම් ආශිර්වාදය. එදා වැඩහිටිය ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේලාගේ ආශිර්වාද. ඒ වගේම අපගේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේගේ ද්‍රෝණයක් 13 වහන්සේලා බුද්ධ රශ්මි විහිදෝමින් එදා මේ පිම්බිමේ යමාමහ පෙළහර පාමින් පිහිටන වග දේශනා කරපු දේශනා. මේ සියල්ල අධ්‍යයනය කරගෙන යනකොට අද තුන් ලෝකෙම තියෙන පූජනීයම පුණ්‍ය භූමිය තමයි මේ ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ. පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ සත් අසංඛේය කල්පලක්ෂයක්ම මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝප්‍රනිධානය පුරාගෙන ආපු කෙනෙක්. නවා සංකේය කල්පලක්ෂයක් වචනයෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර වාක් ප්‍රනිධානයේ දා පුරාගත්තා. දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට නියත විවරණ ලැබූ දවසේ සිට සාරා සංකීය කල්පලක්ෂයක් දාන සීල නෛස්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන මේ දස පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරලා එදා වෙස්සන්තර ආත්මේ දන් දෙනකොට මේ දෙන දානමේ පින් මට ලෝතුරා බුද්ධත්වයටම උපකාර වේවා කියන චේතනාවේ තමන්ගේ අඹදරුවෝ පවා රාජ්‍ය පවා අතහැර හැර දන් දෙනකොට මහපොලෝ පවා 7 වාරයක් කම්පාවට පත් වුණා. මේ විදිහට තමයි පාරමී පුරාගෙන ආපු අපේ බෝසතාණන් වහන්සේ දෙවියන්ගේ ආරාධනයේ මත තුසිත දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මහා මායා දේවිය කුස පිළිසිඳගෙන වෙසක් පුන් පොහෝ දවසේ දසදහසක් ලෝක ධාතුම ආලෝකමත් කරමින් පුංචි බෝසත් පුතා ලෝකයට බිහි වෙන්නේ. උතුරු දිසාවට පියවර 7ක් ගමන් කරලා සිංහනාද කරා. අග්ගෝ හමස්මි ලෝකස්ස, ජෙට්ටෝ හමස්මි ලෝකස්ස, සෙට්ටෝ හමස්මි ලෝකස්ස, අයමන්තිමා ජාති නත්තිදානි පුනබ්බව. මේ විදිහට සිංහනාද කරමින් ලෝකෙ පහළ වෙලා අවුරුදු 29ක් ගිහි ජීවිතය ගත කරලා අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ මේ ලෝකෙ මිනිස්සුયો ඒ තරම් නොදැනගත්තට දෙව් බමුණු අහසේ පිරීලා ඉතිරිලා සාදුකාර දෙනවා. මහා වීරයන් වහන්සේ කෙලෙස් සටනට පිටත් වුණා කියලා. එදා අනෝමා නදී අසලදී කෙස් වැටිය කපලා අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරා. මට ඒකාන්තයෙන් ලෝතුරා බුද්ධත්වයේ ලැබේද? මේ කෙස් පොළොවට නොවැටේවා, අහසේම රැඳේවා කියන අදිෂ්ඨානය කරා. යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ රැඳෙන බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු සියල්ල සක්‍ර දෙවියන් රන් කරඬුවකින් පිළිගෙන සාදුකාර දෙමින් තවතිසා දෙව්ලොවට ගිහිල්ලා 12 යොදුනක් විශාල සිළුමිණි මහා සෑය නම් මහා සෑය මවන්නේ අභිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි. ඒ මොහොතේම ගටිකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකරක් පූජා කරා. මේ ගිහි වස්ත්‍ර පොළොවට නොවැටේවා, අහසේම රැඳේවා කියන අදිෂ්ඨානය යොදුනක් ඉහළ අහසට පැන නැගලා අහසේ රැඳෙද්දී ගටිකාර බ්‍රහ්ම දෙවියන් රන් කරඬුවකින් පිළිගෙන සුද්ධාවාස බඹලව සත්රුවනින් චෛත්‍යයක් මවලා මහා බෝසතාණන් වහන්සේගේ ගිහි වස්ත්‍ර තැන්පත් කරා. ඒ තමයි සලුමිණි මහා සෑය. අද මේ රුවන්වැලි මහා සෑය මළුවේ සිළුමිණි මහා සෑය සලුමිණි මහා සෑය බොහොම ලස්සන අනුරුව දෙකක් අනුරාධපුරේ චානක පුතා සකස් කරලා ඔබ හැම දිනාට වන්දනා කරගන්න සලස්සලා තියෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 45ක් පුරාවටම අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරලා
එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානි පිරිනිවන් පාන සූදානන් වෙන මොහොතේ උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා අනාගතයේ බොහෝ පින් ඇති අය ලෝකෙ පහළ වෙනවා. පෙර බුදුවරු අනුව ගත්තහම අපේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මේ මහා භද්‍රකල්පයේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 40000ක් පරමාවිෂ තිබුණා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 30000ක පරමාවිෂක් තිබුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ වසර 20000ක පරමාවිෂක් ලෝකෙ තිබුණා. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මහා භද්‍රකල්පයේ 4 වෙනි අන්තක් කල්පේ ආවිෂ පිරිහිලා අවුරුදු 120ක් වගේ වෙච්ච තැනක. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ හිටි අවුරුදු 45යි. හැබැයි අනාගත ලෝකෙ තව බොහෝ පින් ඇති ඔබ වගේ විශාල පිරිසක් ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේ සියසින් දකින්න බැරි වුණා. ඒ අයට බුදු කෙනෙක් දැක්කාසේ බුදුරජාණන් වහන්සේ නමකට වන්දනා කරගත්තසේ මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා හරි දැකලා වන්දනා කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් මහා සෑයවල් ලෝකෙ ඉදි කරලා වැඳුම් පිදුම් කිරීම තුළින් දෙව් මිනිස් ලෝකයාටම පින් කරගන්න ලැබේවා කියන චේතනාවෙන් අපේ බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානි පිරිනිවන් පාන්න පෙර උන්වහන්සේ අධිෂ්ඨානය කරා තමන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයෙන් විසිරේවා කියලා අධිෂ්ඨානයක් කරා. පින්වත්නි එදා ඒ බුද්ධ අධිෂ්ඨානය සිදු කරලා බුදුරජාණන් වහන්සේ අවසාන බුද්ධ වචනේ පවා සංඝයාට දේශනා කරේ අප්පමාදේන සම්පාදේත. අප්‍රමාදීව කුසල් වඩන්න කියන බුද්ධ වචනය. එදා උන්වහන්සේ පහන් සිලක් නිවිලා යනවා වගේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාද්දී දස දහසක් ලෝක ධාතුවල දෙවියන් අහසේ ඉදම් මදාරාමල් ඉසිමින් පූජා පවත්වන්න පටන් ගත්තා. දින 7ක් පුරා ශ්‍රී දේහේ මහජන ප්‍රදර්ශනයට තබලා පෙර සක්විති රජවරු බුදුවරු ආදාහනය කරන විදිහටම අලුත් සිවුරු 500කින් කපපුළුම් පටල 500කින් ශ්‍රී දේහේ ඔතලා රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයක් තුළ ආදාහනය කරන්න සූදානන් වුණා. එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ශ්‍රී දේහේ වටා ප්‍රදක්ෂිනා කරලා සම්බුදු සිරිපතුල් පිහිටි තැන දනගහගෙන නලලතියාගෙන අධිෂ්ඨාන කරද්දී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ඒ මහා සෑයෙන් එලියට නික්මිලා චිතකෙන් එලියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නලලේ පිහිටියයි අධිෂ්ඨානය. වන්දනා කරලා නලල ඉවතට ගන්නවා සමගම සිරිපතුල් තුළින් මහා සෑයට දේවානු භාවයෙන් අර චිතකයට ගිනි දැල්වෙන්න පටන් ගත්තා. මේ චිතකයට ගිනි දැල්වෙනකොට උන්වහන්සේගේ ශ්‍රී දේහේ සම්මස් නහර සියල්ල පිලිසිනා හැබැයි අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වුණේ නෑ. ඒ සියල්ල ගිතෙල් ටිකක් දැවිලා යනවා වගේ දැවිලා අවසන් වෙලා ගියා. හැබැයි බුද්ධ අධිෂ්ඨානය මත හරිම ආශ්චර්යමත් දෙයක් සිදු වෙලා. රන් දෙන විවර කරද්දී පළවෙනියටම ඔතපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ඔතපු සිවුර බුද්ධ අධිෂ්ඨානින් පිලිසිලා නෑ. 500 වෙනියට උඩින්ම ඔතන සිවුරත් පිලිසිලා නෑ. සිවුරු 498ක් තමයි දැවිලා පිලිස්සෙන්නේ. කපුපුළුම් පටල 500ම දැවිලා පිලිසිලා. හැබැයි රන් දෙනේ අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වෙලා නෑ. අර ඉතුරු වෙච්ච සිවුරු දෙක අතර ලලාට ධාතුන් වහන්සේ දළදා වහන්සේලා අකු ධාතුන් වහන්සේලා දෙනම ඒ වගේම සියලුම අස්ති ධාතුන් වහන්සේලා අබෑට ප්‍රමාණයට ඒ වගේම කඩසහල් ප්‍රමාණයට මුම්පියලි ප්‍රමාණයට විසිරිලා බුද්ධ රශ්මි ආලෝක විහිදෝමින් රන් දෙන තුළ ධාතුන් වහන්සේලා පමණක් වැඩ සිටිනවා. එදා මේ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජදරුවන් සමගි කරෝගත්ත ද්‍රෝණ බමුණා ද්‍රෝණය බැගින් ද්‍රෝණ 8ක් මේ ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දුන්නා. පින්වතුනි රුවන්වැලි මහා සෑයට ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ අම්මගේ ඥාතීන්ට කෝලිය වංශිකයන්ට රාමගාම නගරයේ කෝලිය වංශිකයන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණයයි
අද මේ ස්වර්ණමාලි චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටින්නේ. එදා රාමගාම නගරේ කෝලිය රජදරුව තමන්ට ලැබිච්ච 13 වහන්සේලා ද්‍රෝණය අප්‍රමාණ සද්ධාවෙන් රාමගාම නගරේ කෝලිය ජනපදයට අරගෙන ගිහිල්ලා ගංගානං ගඟ අසල චෛත්‍යයක් ඉදි කරලා 13 වහන්සේලා තැන්පත් කරා. ටික දවසකින් මේ මහා චෛත්‍ය හදිස්සියේම ආපු විශාල ගං වතුරකින් කඩාගෙන චෛත්‍ය ගං යූරත් එක්කම කඩාගෙන ගඟට වැටුණා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ දැකපු දෙයක්. හැබැයි මේ ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬුව ගංගානං ගඟ දිගේ පාවීගෙන යන්නේ මහා සාගරයට. මහා සාගරයේ තුල බුද්ධ රශ්මි දහරා විහිදෙමින් පාවෙද්දී නාග ලෝකේ නාග පිරිස මාංජරික කියන නාග භවනී මහා කෙල නා රජු ඇතුළු නාග පිරිස සාදුකාර දෙමින් මහා සාගරයෙන් මතුවෙලා මේ ද්‍රෝණයක් 13 වහන්සේලා සහිත ධාතු කරඬුව මාංජරික නාග භවනට අරගෙන ගියා. නාගයන් බොහොම ලස්සනට ධාතු මන්දිරයක් ඉදි කරලා මේ ධාතු මන්දිරයේ තුල ද්‍රෝණයක් 13 වහන්සේලා තැන්පත් කරලා බොහෝ කාලයක් මේ 13 වහන්සේලාට නාග ලෝකෙ පුද පූජා පැවැත්තුවා. ඔය අතරේ තමයි අසංකේයකොත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන දුටුගැමුණු රජ්ජුරුව මේ රට එක්සේසත් කරලා මහරහතන් වහන්සේලාගේ උපදෙස් පරිදි මේ පුණ්‍ය භූමියේ මේ මහා සෑය ඉදි කරේ. පින්වතුනි, මේ මහා සෑ ධාතු ගර්භය කියන්නේ හරිම පුදුම විශ්වීය නිර්මාණයක්. පින්වතුනි, මේ මහා ධාතු ගර්භය නිර්මාණය කරද්දී උත්තර සුමන කියන මහා 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙනම එදා මහරහතන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාට පැවරුවා, ඔබ වහන්සේලා අහසින් ගිහිල්ලා හිමාල කඳු මුදුනේ උතුරු කුරු දිවයිනේ මේඝ වර්ණ පාෂාණ හයක් මේ මහා සෑය වෙනුවෙන් පහළ වෙලා තියෙනවා. ඔබ වහන්සේලා 이르දියෙන් මේ පාෂාණ හය අරගෙන එන්න. ඒ වෙනකොට දුටුගැමුණු රජුරෝ මේ මහා සෑයි පේශාවලලු 3 අවසන් කරලා අර 9 වාරයක් ගිලා බහැපු පේශාවලලු වලට ඉහලින් පේශාවලලු 3 ගඩොල් 10 කෝටියකින් අවසන් කරලා තිබුණේ. මේ සෝන උත්තර කියන මහරහතන් වහන්සේලා, උත්තර සුමන කියන 이르දිමත් මහරහතන් වහන්සේලා අහසින් වැඩම කරලා අරගෙන ආපු මේ ගල් පර්වත, මේවා හරියට ගල් පතුරු වගේ මේ අසූරියන් උසදිග පළල ඇති මේ ගල් පතුරක ඝනකම අඟල් 8ක් පමණ වෙනවා. මෙවැනි පතුරු 6ක් අහසින් අරගෙන ආපු මේ මහරහතන් වහන්සේලා මේ සෑයේ ධාතු ගර්භයේ පාදමේ පේශාවලලු 3 මත එක පතුරක් ඇතිරුවා. ඊට 4 කොන පෙට්ටියක හැඩයට අනික් පතුරු 4 이르දියෙන් මහරහතන් වහන්සේලා පිහිටෙව්වා. හැබැයි උඩින් වහන පියන වගේ කොටස උතුරු දොරටුව අසල කිසිවෙකුට නොපෙනේවා කියලා 이르දියෙන් සංගවලා තිබ්බා. ඔය විදිහට තමයි මේ මහා සෑයේ ධාතු ගර්භයේ නිර්මාණය වෙන්නේ. පින්වතුනි, ඔබ අද මේ මහා සෑ මළුවට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සලපතල මළුව, වැලි මළුව එකම සුදු අතින් පිරීලා මේ මහා සෑය දෙස බලාගෙන ඔබ සද්ධාවෙන් සාදුකාර දිදී මේ බණ අහනවා. ඔබට සුදුවට පේන මේ සෑයේ මේ චෛත්‍ය ගර්භය තුල අසූරියන් උසදිග පළල ඇති ධාතු ගර්භය තුලයි දුටුගැමුණු රජතුමා මේ ධාතු ගර්භය නිර්මාණය කරන්නේ. පින්වතුනි, මේ ධාතු ගර්භයේ මැද රියන් 18 බැගින් උස 18 බැගින් අතු විහිදී ගිය බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච බුද්ධගයා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ බෝධීන් වහන්සේ නමක් සත්රුවනින් නිර්මාණය කරනවා. බෝකඳ රිදියෙන් මැණික් වර්ගවලින් නිර්මාණය කරනවා. ඒ වගේමයි බෝ පට්ට, ඒවැ මල් රණින් නිර්මාණය කරලා පබලු බෝ කඳේ පිහිටවනවා. මේ වගේ බොහොම ලස්සනට මේ බෝධීන් වහන්සේ නිර්මාණය කරලා නැගෙනහිර දිසාවට මුහුණලා අපේ බුදුරජාණන් වහන්සේ එදා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පිට දීලා බුද්ධත්වයට පත්වෙච්ච ස්වරූපේම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් මේ මහා සෑයි ධාතු ගර්භය මැද නැගෙනහිර දිසාවට මුහුණලා බෝධීන් වහන්සේට පිට දීලා සත්රුවනින් සකස් කරනවා.
මේ මුළු බුද්ධ ප්‍රතිමාවම මැණික් වලින් සත්රුවනින් සකස් කරපු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. අද අපි රුවන්වැලි මහා සෑය වඳින ගාථාවේ තියෙන්නේ බුදුරුව ගැන. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රන් සුජ්ජල බුද්ධ රූපං ස්වර්ණ මාලීති පතීත නාමං වන්දා මහංතූප වරං මහක්ගං කියලා අපි මේ මහා සෑය වන්දනා කරන්නේ මේ මහා සෑයි ධාතු ගර්භයේ මැද වැඩ සිටින ඒ රන් සුජ්ජල වූ බුද්ධ රූප බුද්ධ ප්‍රතිමා වහන්සේටයි අපි ඒ ගාථාවෙන් වන්දනා කරන්න. මෙන්න මේ බුද්ධ ප්‍රතිමා වහන්සේට ඒ වගේම මේ මහා ධාතු ගර්භයේ වටේට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතේ සියලු තොරතුරු හරිම පුදුමාකාරයි සත්රුවනින් පිළිම හැටියට නිර්මාණය කරනවා. ඒ අතර මේ බෝධීන් වහන්සේට ඉහලින් චත්‍රයක් දරාගෙන සිටින මහා බ්‍රහ්ම දෙවියන් අහසේ නිර්මාණය කරලා පිහිටෝනවා මහරහතන් වහන්සේලාගේ 이르දි බලය මත. ඒ වගේම සක්‍ර දෙවියන්ගේ රූප සක්‍ර දෙවියන් ජයතුරා සකපිඹින ආකාරය ඒ වගේම ඇත් රූප පිරිවරාගෙන එදා මාරයා පරාජයට පත්කරපු ආකාරි බෝධි මූලේදි මාර පරාජය එදා ප්‍රතිමාවලින් මේ ධාතු ගර්භය තුළ දුටුගැමු රජ්ජුරුව නිර්මාණය කරවනු. ඒ වගේ මයි තුන් දිසාවටම සතර දිසාවටම කෝටියක් වටිනා ආසන හැටියට සකස් කරලා බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ ඒ දිසාවල් දෙස බලාගෙනන්න බුදුරුවල් පිහිටෝනො. ඒ වගේ මයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් මංචකේ උන්වහන්සේදා මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානි සල්ගස් දෙකක් අතර උතුරට හිසලා පිරිනිවන් පාපු සුරූපයේ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරලා ඒ සල්ගස් ධාතු ගර්භය තුළ නිර්මාණය කරනවා. ඒ වගේමයි උන්වහන්සේ සත් සතිය ගත කරපු ආකාරය පළවෙනි සතිය බෝධිමූලේ දෙවනි සතියේ බෝධීන් වහන්සේ දෙස නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තුවා. තුන්ගනි සතිය පුරාම රුවන් සක්මනේ දුනා. හතරවෙනි සතියේ රුවන්ගේ මවාගෙන ඒ දුල අභිධර්මයේ මෙනෙහි කරා. පස්වනි සති අජපාල නුගරුක මුලදී සහම්පති මහා බ්‍රහ්ම දෙවියන් දහම් දෙසන්න ආරාධනා කරා. හයවෙනි සතිය මුචලින්ද විලාසල වැඩසිටිද්දි නාගලෝකි නාගී සතියක් පුරා නොතමී ඉන්න මුතුකුඩයක් හිසට ඉහලින් දරාගෙනන්න වගේ පෙන ගොබේ විහිදවාගෙන උන්වහන්සිට ආරක්ෂා සැලසුවා. ඒ වගේ මයි හත්වනි සතියේ උන්වහන්සේ රාජායතන කිරිපලු රුකමුලදී තපස්සු බල්ලුක වෙළඳ සොහයුරම් විළඳ මී පිඩු සහිත දානය පූජා කර. මේ සියලු සත්සති විස්තර මේ ධාතු ගර්භයේ වටා පිළිමවලින් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේ මයි පිංහතුනි එදා බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුන් සූත්‍රයේ දේශනා කරපු සිදුවීම පස්වක භික්‍ෂූන් වහන්සේලා බණහන ආකාරය ප්‍රතිමාවලින් නිර්මාණය කරලා මේ මහාසෑයි ධාතු ගර්භය තුළ පිහිටෙව්වා. ඒ විතරක් නෙමෙයි බද්ධ වගේ කුමාරවරුන්ගේ පැවිදිවීම උරුවල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ආදී මේ ජටිලයන් දමනය බිම්බිසා රජ්ජුරුවෝ වේල්වනාරාමි පූජා කිරීම. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා නිර්මාණය කරලා මේ මහා සෑයි ධාතු ගර්භය තුළ තැන්පත් කරා. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ එදා කිඹුල්වත්පුරයට වැඩම කරන ගමන 20000ක් රහතුන් පිරිවරාගෙන කිඹුල්වත්පුරයට වැඩම කරන ගමන ප්‍රතිමාවලින් නිර්මාණය කරා. ඒ විතරක් නෙමෙයි එදා මහාමායා දේවියගේ කුසින් ලුම්මිනි සල්වනයේදි බිහිවීම එදා ඒ විතරක් නෙමෙයි දෙව්රම් විහාරය අනාත පිණ්ඩික සිටුතුමා ජේතවනාරාමී පූජා කිරීම 54 කෝටියක් කහවනු අතුරලා ජේතවන පිම්බිම බුද්ධ ශාසනයට පූජා කිරීම මේ වගේ යමා මහ පෙළහර පෑම් බුදුරජාණන් වහන්සේ අන්‍ය තීර්ථකයන් දමනය කරන්න යමා මහ පෙළහර පාන ආකාරි මේ සියල්ල පිළිමවලින් නිර්මාණය කරලා ධාතු ගර්භය තුළ පිහිටවල තියෙනවා. බලන්න අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. මේ මහා සෑ ධාතු ගර්භය තුළ මේ සියලු බුද්ධ චරිතයේ සිදුවීම් වල ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කරලා මහරහතන් වහන්සේලා ඒවා ඉහළ ඒ වගේම සතරකොන අහසේ ධාතු ගර්භය තුළ හැම තැනම 이르දියෙන් පිහිටවනවා.
ඒවගේමයි උන්වහන්සේ දෙව්ලොවට වැඩම කරලා තවතිසා දෙව්ලොව සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනය මත වැඩ සිටිමින් අභිධර්ම දේශනාව දේශනා කරන ආකාරي සංකස්ස පුරයට වැඩම කරපු ලෝක විවරණ මහා ප්‍රාතිහාරය ආයු සංස්කාර අතහැරීම මේ විදියට ධාතු බෙදාදීම පවා ද්‍රෝණ බමුණා ධාතුන් වහන්සේලා බෙදාදීම ශ්‍රී දේහය රන්දිනේ තැම්පත් කරලා ආදාහනය කරන ආකාරي මේ සියලු දේවල් ප්‍රතිමාවලින් නිර්මාණය කරලා මේ මහා චෛත්‍යයේ ධාතු ගර්භය තුළ පිහිටවල තියෙනවා. පිංහතුනී මේ විදිහට මේ ධාතු ගර්භය සකස් කරලා අවසන් වෙලා එදා අපේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව ඇතුළු මේ මහරහතන් වහන්සේලා ඒ අයගේ ප්‍රතිමා ඒ වගේ බුදුරජාණන් වහන්සේ ද්‍රෝණ බමුණා මේ ධාතුන් වහන්සේලා රජවරුන්ට බෙදලා දෙන වෙස්සන්තර ජාතකයේ විශේෂයෙන් උන්වහන්සේ එදා 7 වාරයක් මහ පොළොව පවා කම්පා කරමින් දන් දීපු වෙස්සන්තර ජාතකයේ බොහෝ සිදුවීම් ප්‍රතිමාවලින් නිර්මාණය කරා. ඒ වගේම උන්වහන්සේ බුද්ධගයා බෝධි මණ්ඩලයේ බුද්ධත්වයට පත්වෙද්දී දස බිම්බරක් මාර සේනාව පරාජයට පත් කරමින් උන්වහන්සේගේ පාරමී ධර්ම සිහි කරලා පොළොවට ශ්‍රී හස්තයේ තියලා අධිෂ්ඨාන කරන ආකාරي මේ සියල්ල ඉන්ද්‍රගුප්ත කියන මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි තමයි ධාතු ගර්භය දුටුගැමුණු රජ්ජුරුවෝ නිර්මාණ ශිල්පීන් ලවා නිර්මාණය කරවන්න. පිංහතුනී මේ තොරතුරු අහගෙන ඉන්නකොට ඔබට පේනව ඇති කොහොමද මේ තරම් ප්‍රතිමා විශාල ප්‍රමාණයක් බුද්ධ චරිතයේ මේ තරම් සිදුවීම් මේ ජාතක කතා බුද්ධ චරිතයේ තොරතුරු සත්සති මේ හැම දෙයක්ම මේ චෛත්‍යයේ අසූරියන් උසදිග පළල ඇති ධාතු ගර්භයක් තුළ පිහිටවන්නේ. මේ ප්‍රතිමා සියල්ල ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාගේ අධිෂ්ඨානයෙන් දෙවියන්ගේ දේවානුභාව බලයෙන් ධාතු ගර්භය වටා බොහොම අලංකාරවත් අයුරින් පිහිටියා කියලා සඳහන් වෙනවා. මේ විදිහට ධාතු ගර්භය නිර්මාණය කරලා අවසන් වෙලා ඒ වගේම සතරවරන් දෙවියන් 4 දිනෙන් 4 පැත්තෙන් වන්දනා කරන ආකාරයත් ඒ වගේම මේ මහා සෑය වෙනුවෙන් පොළොවෙන් මතුවුණා ඊ타ම දීප්තිය විහිදෙන අලංකාරවත් මාණික්‍ය රත්න 4ක්. මේ මාණික්‍ය රත්න 4 ධාතු ගර්භයේ 4 කොන තැම්පත් කරා මුළු ධාතු ගර්භයේම ආලෝකමත් වෙලා ගියා. මහරහතන් වහන්සේලා 4 කොන සිංහ තෙල් දාපු පහන් දල්වලා අධිෂ්ඨාන කරා මේ මහා සෑ ධාතු ගර්භයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් වුණායින් පසුව අවුරුදු 5000ක් යනතෙක් මේ පහන් නොනිමේවා මේ සුවඳ නොමැකේවා මේ මල් පර නොවේවා කියලා ධාතු ගර්භයේ මල් පූජා කළ පහන් දැල්ලුවා. මේ සියලු කටයුතු සූදානම් කරලා අවසන් වෙලා දැන් ඇසල පෝයට දවස උදා වුණා. දුටුගැමුණු රජතුමා මහා සංඝයා රැස් කරලා දැනුම් දුන්නා ස්වාමීනී ධාතු ගර්භයේ සියලු වැඩ අවසానයි. හෙට දවසේ උත්‍රසල නැකතින් ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න අවශ්‍යයි. මේ මහා සෑයට නියමිත ධාතුන් වහන්සේලා ඔබ වහන්සේලා ලබා දෙන්න කියලා උන්වහන්සේලාට පැවරුවා. එදා මහරහතන් වහන්සේලා රැස් වෙලා සාකච්ඡා කරා කවුද මේ ධාතුන් වහන්සේලා අරගෙන ඉන්න සුදුසුම කෙනා. එදා එතන වැඩ හිටිය මහරහතන් වහන්සේලා අතර සෝනුත්තර මහරහතන් වහන්සේ අවුරුදු 16ක් වයස ඇති සාමණේර මහරහතන් වහන්සේ. හැබැයි බොහෝම 이르දි බල සම්පන්න කෙනෙක්. ඒ විතරක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එදා නන්දුත්තර මානවකයා හැටියට දඹදිව හිටපු තරුණී. එදා අපේ බුදුරජාණන් වහන්සේට මේ නන්දුත්තර මානවකයා තමන්ගේ නිවසට ආරාධනා කරා බුද්ධ ප්‍රමුඛ 500ක් සංඝයාට දානෙකට. බුදුරජාණන් වහන්සේ මේ නන්දුත්තර මානවකයාගේ නිවසට දානෙට වැඩම කරලා දන් වළඳලා පිටත් වුණේ ගංගානම් ගඟ දිගේ නැවක තමයි තොටුපළෙන් පිටත් වෙන්නේ. ගංගා 3ක් එකතු වෙන තැනක් ගංගා යමුනා අචිරවතී කියන ගංගා 3 එකතු වෙන තොටුපළෙන් මේ නැවේ පිටත් වෙලා යනකොට මේ ගංගානම් ගඟේ එක තැනක වතුර කැළතෙමින් යනවා. භික්ෂුන් වහන්සේලා ඒ දිහා බලාගෙන ඉන්නකොට එතන වැඩ හිටිය බඩ්රජී කියන මහරහතන් වහන්සේ කියනවා ඔතන පිහිටලා තියෙන්නේ මීට බොහෝ කාලයකට පෙර
මම මහා ප්‍රනාද නමින් රජකම් කරන කාලෙ මගේ රාජ ප්‍රාසාදයේදා පොළොවෙ ගිලුණා. ඒ ප්‍රාසාදය තමයි කිව මේ ගංගානංගඟ ඇතුළේ ඔය පිහිටලා එතන තමයි කිව මේ වතුර කැරකෙන්. හැබැයි එතන වැඩහිටිය පෘතත්ජන භික්‍ෂූන් වහන්සේලා මේ කතාව පිළිගන්න නැතුව බද්රජී මහරහතන් වහන්සේගේ මේ ප්‍රකාශි සැක කරා. බුදුරජාණන් වහන්සේ මේ සිතුවිල්ල දැකලා කියනවා බද්රජී බොහෝ පිරිසක් ඔබේ ප්‍රකාශි සැක කරනවා. ඒ නිසා ඔබ සංඝයාගේ සැකයේ දුරු කරන්න කාලයයි කියලා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරපු බද්රජී මහරහතන් වහන්සේ එතනදී අහස්සට පැනනැගලා අහස්සට වැඩම කරලා දෙව්ලොව සිළුමිනි සෑයි කතකින් අරගෙන පහලට ඇවිල්ල පෙන්නවා. ඒවගේම බඹලව සලුමිනි සෑ අනික් අතට අරගෙන අහසින් ඇවිල්ලා සියලු දෙනාට පේන සලස්සල අහසේ ආයමත් පිහිටෙව්වා. ඒ විතරක් නෙමේ ගංගානං ගඟට ඉහළ අහසේ වැඩ සිටිමින් උන්වහන්සේ ඉරති බලයෙන් ගංගානං ගඟේ ගිලිලා තියෙන පෙර මහා ප්‍රනාද නමින් රජකං කරපු කාලේ තමන් රාජ්‍ය කරපු මේ සට්රුවරින් මැවිච්ච ප්‍රාසාදය අර වතුරෙන් උඩට මතු කරලා ගත්තා. මේ පෙළහර දැකලා එදා එතන හිටපු අර දානයට ආරාධනා කරපු නන්දුත්තර මානවකයා සාධකාරදීල ප්‍රාර්ථනයක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස මටත් අනාගතේ මේ දෙව්ලොව සිළුමිනි සෑය බඹලව සලුමිනි සෑය මේ බද්රජී මහරහතන් වහන්සේ අහසින් අරගෙනාව වගේ අනුන් සතුව තියෙන පූජනීය ධාතුන් වහන්සේලා රැගෙන එන්න ඒ තරං ඉරදි බල ශක්තියක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනයක් කරා. ඒ නන්දුත්තර මානවකයා. එදා බුදුරජාණන් වහන්සේ විමසල බැලුවා මේ නන්දුත්තර මානවකයාගේ මේ ප්‍රාර්ථනය ඉෂ්ට වෙනවද. බුදු ඇසින් දැක්කා අනාගතයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල බොහෝ කාලයක් ගිය තැන ලංකා භූමියයේ දුටු ගැමනු නම් රජ කෙනෙක් මහාසෑයක් කරවනවා. ඒ කාලෙ වෙනකොට මේ නන්දුත්තර මානවකයා ලංකා භූමිය ඉපදිලා පැවිදි වෙලා අවුරුදු 16ක් වගේ වයස එනකොට බොහෝම ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් බවට පත්වෙලා සෝනුත්තර නමින් අර ප්‍රාර්ථනය තුළ නාගලෝකයේ නාගයන් සතුව තියෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා මේ මහාසෑයි තැම්පත් කරවනවා. ඔය සියල් අපේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් එදා දැකලා නන්දුත්තර මානවකයට කියනවා මානවකය ඔබේ ඔය ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන දවසක් කෙනවා. අනාගතයේ දුටු ගමනු රජ කෙනෙක් ලංකා භූමියයේ මහාසෑයක් කරෝපු වෙලාවක ඔබ නාගලෝකයේ තියෙන එදාට මාංජරික නාග භවනේ මහකෙල නාරජුව සතුව පවතින මාගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රැගෙන ඇවිල්ලා ඒ මහාසෑයි පිහිටවනවා. මේ කතාව ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා එදා මේ භූමියයේ සාකච්ඡා කරලා සෝනුත්තර මහරහතන් වහන්සේට පැවරුවා ඔබ නාගලෝකෙ තියෙන ධාතුන් වහන්සේලා රැගෙන එන්න පෙරුම් පුරාගෙනාපු කෙනෙක් ඔබට බාරයි ධාතුන් වහන්සේලා රැගෙනීම උන්වහන්සේ මේක පිළිගත්තා. ඇසල පෝය දවස පසුවදා උදා වුණා. රජතුමා මුළු නගරේම දිවිය පුරයක්සේ සැරසුවා. ධාතු තැම්පත් කරන දවස මේ නගරේ හැම තැනක්ම කෙසෙල් තොරන් ගොක්තොරන් මල්වලින් මේ නගරෙම සරසලා පාරවල්වල සුදුවැලි අතුරනකොට සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන්ට අනකරා මේ ලංකා භූමියේම කඳු පර්වත සියල්ල බෙර ඇසක්සේ සමතලා වෙන විදිහට අධිෂ්ඨාන කරන්න. හැබැයි ඒක දෙවියන්ට විතරයි පේන්නේ. මිනිස්සුන්ට පේන්නේ නෑ. දෙව් බමුන් අහසේ ඉඳම් බලනකොට දෙවියන්ට පේන්නේ මුළු ලංකා භූමියම බෙර ඇසක් වගේ සමතලා වෙලා. මේ චෛත්‍යරාජාණන් වහන්සේ පමණක් සුදෝ සුදුවට පිහිටල පේනවා. ඒ වගේමයි එදා සක්‍ර දෙවියන්ගේ මේ ආරාධනය මත විශ්වකර්ම දෙවියන් මහා සාගරයේ රළ අතුරු දහන් කරවලා. ඒ විතරක් නෙමෙයි මහා සාගරයෙන් පස්පියුම් මැව්වා කියනවා. එතකොට මහා සාගරයේ රළ අතුරු දහන් වෙලා මහා සාගරයෙන් පස්බියුම් පහළ වුණා. ඕලම්පක පත්ම කියන්නේ අහසෙන් පහලට එල්ලෙන මල් දෙවිවරු අධිෂ්ඨාන කරා අහසේ සිට ඕලම්බක පත්ම පහලට එල්ලේවා මේ මහාසෑයි ධාතු නිදන් වෙන දවසේ මේ වගේ මහා ආශ්චර්යමත් දේවල් අහසි සිදුවනා. දෙවියන්ගේ දේවානු භාවයත් මහරහතන් වහන්සේලාගේ ඉරදි බලයත් සමග එදා රජතුමා පෙරහැරෙන් පිටත් වෙලා එනකොට
සෝනුත්තර මහරහතන් වහන්සේ උන්වහන්සේ සමාපත්තියට සමවැදිලා පොළොවෙන් කිමිදිලා මාංජරික කියන නාග භවනෙන් මතු වුණා. එදා මහා කෙල කියන මහා කාල කියලා හඳුන්වන මේ නාග රජ්ජුරු සෝනුත්තර මහරහතන් වහන්සේ වඩිනවා දැකලා බොහොම සද්ධාවෙන් පිළිගත්ත වැන්දා. පාදෝවනය කරා. ස්වාමිනී ඇයි මෙහෙ වැඩි? උන්වහන්සේ කියන රජතුමනි ලංකා භූමියේ දුටුගැමුණු මහ රජතුමා මහා සෑයක් කරවල අද ධාතු නිදන් කරන්න කටයුතු සූදානම් කරලා ඔබ සතුව පවතිනවා බුද්ධ අධිෂ්ඨානය මත ඒ මහා සෑහි තැම්පත් වෙන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා මේ ධාතු කරඬු අරගෙන යන්නයි කීවාවි. ඒ වෙලාවේ බියෙන් තැතිගත්ත මහා කාල නාගරාජයා අනේ අපේ ධාතුන් වහන්සේලා අරගෙන ගියොත් අපි කොච්චර සද්ධාවෙන්ද මේ නාගලෝක නාග පිරිස සුගතියක උපදින්න හිතාගෙන මේ ධාතුන්ට වන්දනාමාන කරන්නේ. ඒ නිසා මේ ධාතු කරඬුව කොහොමහරි හංගලා මේ ශ්‍රමණයන් වහන්සේට නොදී අරින්නට ඕන කියලා එතන හිටිය තමන්ගේ වාසුල දත්ත කියලා බෑනා කෙනෙක් වන නාගේ. ඔහු බොහෝම බල සම්පන්න කෙනෙක්. ඔහුට ඇසෙන් ඉඟි කරා ඉක්මනට ධාතු කරඬු අරගෙන මෙතනින් පනින්න කියලා. වාසුල දත්ත කියන නාගය ධාතු කරඬු අරගෙන ගිහිල්ලා මහාමේරු පර්වත පාමුල සම්පූර්ණයෙන්ම නාග පිරිසක් මවාගෙන කරඬුව කුසේ හංග ගත්තා. විශාල පෙන ගොබ ඇති නාග ශරීර මවාගෙන කරඬුව රැකගෙන ලක්ෂ ගණන් නාග පිරිස සමග මහාමේරු පර්වතයේ වෙලාගෙන කරඬුව හංගගෙන හිටිය. දැන් සෝනුත්තර මහරහතන් වහන්සේ ඉල්ලුව ධාතුන් වහන්සේලා. එතකොට මහ කෙල නාගය දන්නවා දැන් ධාතුන් වහන්සේලා හංගලා. කිව්ව ස්වාමිනී ඔබ වහන්සේට වැරදිලා. අපි ළඟ ධාතුන් වහන්සේලා නැහැ. තියෙනවා නම් අරගෙන යන්න කිව්වා. එතකොට උන්වහන්සේ කියනවා එහෙමනම් මං තියෙන තැනින් ගන්නද කියලා ඇහුවා. ඒකනේ ස්වාමිනී ඔබ වහන්සේට එක සැරයක් කිව්වේ අපි ළඟ ඒ ධාතුන් වහන්සේලා නැහැ ඔබ වහන්සේට වැරදිලා. තියෙනවා නම් ගන්නයි කිව්වා. දැන් ඔන්න දෙවනි වතාවේ අවසරය ලැබුණා. තුන්වෙනි වතාවේ ආයෙමත් ඇහුවා එහෙමනම් නා රජතුමනි මං තියෙන තැනින් ගන්නද? ඉතින් ගන්න ස්වාමිනී අපි ළඟ නැහැ කිව්වා. ඒ මොහොතේම 이르දිමේ අතක් මවලා අර වාසුල දත්ත නාගයා ගිලගෙන හිටිය කරඬුව කුස අත යවලා ඔහුටත් නොදැනින්න 이르දියෙන් ගත්තා. ඒ තරම් මහා 이르දි බල සම්පන්න කෙනෙක්. මේ විදිහට තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ මාංජරික නාග භවනට ගිහිල්ලා මේ නාගයන් සතුව තිබ ද්‍රෝණයක් ධාතු කරඬු අරගෙන ඇවිල්ලා මේ භූමියෙන් අහසට පැන නගිනකොට සත්ව දෙවියන්ගේ මතුවෙච්ච තැන සත්රුවනින් ධාතු මණ්ඩපයක් මවනවා විශ්වකර්ම දෙවියන් ලවා. ඒ ධාතු මණ්ඩපේ මත මේ මහා සෑයි ධාතු ගර්භයේ ධාතු තැම්පත් වෙනකං ද්‍රෝණයක් ධාතු කරඬුව තැම්පත් කරනවා. එදා ඊට ඉහලින් අහසේ චට්‍ර දරාගෙන මුතුකුඩ දරාගෙන ඉන්නේ මහා බ්‍රහ්ම දෙවියන් ආදී දෙවිවරු පංචසික දෙවියන් ධාතු කරඬුවට වීණා වයමින් දිව්‍ය මේ පූජාවන් පැවැත්තුව. සක්‍ර දෙවියන් දෙව් පිරිස් පිරිවරා ජයතුරා සකපිමිමින් පූජා පවත්වන අතරතුර හැබැයි නාගයෝ දැනගත් අනේ අපේ කරඬුව ටික වෙලාවකින් බලනකොට වාසුල දත්ත නාගයාගේ කුසේ කරඬුව නෑ. නාගයෝ විලාප නගමින් මේ මහමෙවුනා උයනෙන් මතු වෙලා මහාවිහාරය මහරහතන් වහන්සේලා ඉදිරියේ හඬා වැළපුුණා. අනේ ඇයි අපිට ධාතුන් වහන්සේලා නොදෙන්නේ. ඇයි අපේ ධාතු කරඬුව සොරාගත්තේ. අපි කොච්චර සද්ධාවෙන්ද මේ ධාතුන් වහන්සේලාට වැඳුම් පිදුම් කරන්නේ. එහෙම කියද්දී නාගයන්ටත් ඉතාම ස්වල්ප ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එයින් අරගෙන ධාතු කරඬුවක තියලා නාගයන්ට ආයමත් ලබා දුන්නා නාගලෝකෙට ගිහිලා වැඳුම් පිදුම් කරන්න. එයින් සතුරට පත්වෙච්ච නා පිරිසේ ධාතුන් වහන්සේලා අරගෙන ගිහිලා නාගලෝකෙ තැම්පත් කරලා නාගලෝකෙ තියෙන මල්වර්ග සුවඳවර්ග රන්රිදී මුතුමැණි කරගෙන නාගයන් ආව මේ ධාතුන් වහන්සේලාට මහා සෑයි පූජා පවත්වන්න. මේ විදිහට දෙව් බඹනා සියලු දෙනා එකතු වෙලා දුටුගැමුණු රජතුමා මහරහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස එකතු වෙලා මේ මහා සෑයි ධාතු ගර්භය තුළ එදා ධාතුන් වහන්සේලා තැම්පත් කරන දවසේ රජ්ජුරුවන්ගේ හිස මත කරඬුව තබලා
මහරහතන් වහන්සේලා පෙරහැරෙන් වැඩම කරලා මේ සෑමලුවේ පස් පොලක මහරහතන් වහන්සේලා රැඳී ඉඳලා පිරිත් සජ්ජායනා කරන්න පටන් ගත්තා. එදා රජතුමා කරඬුව හිස මත දරාගෙන චෛත්‍ය වටා දක්ෂිනාරුතව ප්‍රදක්ෂිනා කරලා නැගෙන හිරෙන් ධාතු ගර්භය තුළට ඇතුල් වෙලා මේ ධාතු ගර්භයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ස්වරූපේ පරිනිර්වාණ මංචකය මත ධාතු කරඬුව තැන්පත් කරන්න සූදානන් වෙද්දිම රජතුමාගේ හිසෙන් අහසට පැනනැග්ග කරඬුව. හරිම ආශ්චර්යයක්. එදා මේ භූමියේ හිටපු සියලු දෙනා දකින්නේ ධාතු කරඬුව අහසේ විවර වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් අහසේ බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ඒ අයුරින්ම මේ මහා සෑයට අහසේ මැවෙනවා. එදා බුදුරජාණන් වහන්සේට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය වන යමා මහ පෙළහර පෑම ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් මැවෙන බුදුරුවේ බුදු සිරුරෙන් ගිනිදැල් විහිදෙමින් ජලදහරාවන් විහිදෙමින් යමා මහ පෙළහර පාන්නට යෙදුණා. එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා ගන්ධබ්බ රුක්කමූලේ අසලින් අහසට පැනනැගලා අන්‍ය තීර්ථකයන්ගේ මානි දුරු කරන්න යමා මහ පෙළහර පෑව. සාක්‍ය වංසිකයන්ගේ මානි දුරු කරන්න නීග්‍රෝධාරාමෙන් අහසට පැනනැගල යමා මහ පෙළහර පෑව. බුදු වෙලා පළවෙනි සති අවසානි දෙව් බමුන්ගේ සැකදුරු කරන්න යමා මහ පෙළහර පෑව. පාටික සමාගමේදී යමා මහ පෙළහර පෑව. ඒ ආකාරයෙන්ම මේ රුවන්වැලි මහාසෑයට ඉහළ අහසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාදි සියලු දෙනා සාධකාර්දමින් මේ මහා ප්‍රාතිහාරි දැක බලාගත්තා. එදා සද්ධාව මුල් කරගෙන හිත එකඟ කරගත්ත බොහෝ පිරිසක් මාර්ගඵල් ලැබුවා. එදා රජතුමා බිම වැතිරිලා සාධකාර දෙමින් මේ පෙළහරපාන ධාතුන් වහන්සේලාට වන්දනා කරද්දී යමා මහ පෙළහර පාපු ධාතුන් වහන්සේලා ද්‍රෝණී ආයමත් කරඬුවේ පෙර පරිදිම පිහිටලා රජතුමාගේ හිස මත පිහිටිය. එදා ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ රජතුමාට දැනුම් දුන්න රජතුමනි මේ ධාතුන් වහන්සේලා මේ පිරිනිවන් මංචකයේ තුළ අතුරන්න. හැබැයි අධිෂ්ඨාන කරමු බුදුරජාණන් වහන්සේගේ මේ ධාතුන් වහන්සේලා වසර 5000ක් යනතෙක් ධාතු පරිනිර්වාණි වනතෙක් මේ ධාතු ගර්භයටවත් ධාතුන් වහන්සේලාටවත් මාරයාටවත් කිසිම සෙලවීමක් අත් කරන්න බැරිවේවා කියලා අධිෂ්ඨාන කරන්න. එතෙක් මේ පහන් නොනිමේවා මල් පර නොවේවා කියලා රහතුන් යළිත් අර පහන් දල්වලා මල් පූජා කළ අධිෂ්ඨාන කරද්දී වසවර්ති මාරය මාර සේනාවත් එක්ක අහසෙ බලාගෙන ඉන්නවා මේක වලක්වන්න. ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ මේ සක්වලට ඉහලින් ඉරදියෙන් ලෝහමය ආවරණයක් මැව්වා කියනවා මාර බලවේගේ මැඩලන්. බලන්න මොනතරම් ප්‍රාතිහාරයන් සහිතවද මේ ධාතු ගර්භයේ ධාතු තැන්පත් කරන්න. මේ විදියට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අධිෂ්ඨාන කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුරුව මැවිලා පිරිනිවන් පාපු ස්වරූපෙන්ම පිරිනිවන් මංචකයේ තුළ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉදා වැඩ සිටිය. ධාතුන් වහන්සේලා වැඩ සිටිනවත් සමගම ධාතු ගර්භයේ දස දහසක් ලෝක ධාතුවම ආලෝකමත් වුණා. මහපොළොව කම්පාවට පත් වුණා. එදා මහරහතන් වහන්සේලා අධිෂ්ඨාන කරා මේ සෑය වටා ඉදිමින් පිරිත් කියපු සියලු මහරහතන් වහන්සේලා ඇතුළු ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ අධිෂ්ඨානයක් කරා අර පාෂාන පතුරු සියල්ල පෙට්ටියක් මෙන් එකට පිහිටලා එකම සිදුරක්කත් නැතුව සිදුරු සහිතව පිහිටාවා කියලා අධිෂ්ඨාන කරනකොටම ධාතු ගර්භයේ සිදුරු සියල්ල මහරහතන් වහන්සේලාගේ 이르දි බලයෙන් වැසී ගියා. ඊට පස්සේ රජතුමා මේ සෑයේ ධාතු ගර්භය බුම්බුලාකාර ආකාරයට ධාතු ගර්භයේ වැහෙන විදිහට නිර්මාණය කරලා තමයි හතරැස් කොටුව කොත් කැරැල් ආදිය නිර්මාණය කරලා මේ මහා සෑය බුද්ධ ශාසනයට දායාද කරන්න. පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2500 ගානක් ගත වුණත් මේ මහා සෑය අදටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවාසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දෙව් බමුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිනවා.
එදා මේ ධාතුන් වහන්සේලා පෙළහර පාදි දුටුගැමුණු රජතුමා මුළු ලංකා රාජ්‍යම ධාතුන් වහන්සේලාට පූජා කරා. මහා සෑයි මංගල උළු තියෙන දවසෙත් මුළු ලංකා රාජ්‍යම ධාතුන් වහන්සේලාට මේ සෑයට පූජා කරා. දුටුගැමුණු රජතුමා පමණක් 7 වාරයක් මහා සෑයට මුළු ලංකා රාජ්‍යම පූජා කරලා තියෙනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට දේවානම්පියතිස්ස රජ්ජුරුව ඇතුළු බොහෝ රජවරු මේ ලංකා රාජ්‍යම පූජා කර අතීත රජවරු. එතකොට අපිට පේනවා අපි මේ ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේට බුද්ධ ශාසනයට ජයශ්‍රී මහා බෝධියට රුවන්වැලි මහා සෑයට පූජා කරපු රටක බුදු කෙනෙක් වෙනුවෙන් පූජා ලබන භූමියකයි අපි සියලු දෙනා මේ ජීවත් වෙන්නේ. පිංගතුනි මේ චෛත්‍යරාජාණන් වහන්සේ තව වසර 2400 ගණනක් යනතෙක් මාරයාටවත් සොලවන්න බැරුව දෙව් බඹුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිනවා. සමහර කාලවලට අන්‍ය තීර්ථකයෝ බලවත් වෙලා අපි දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යුග ගෙවිලා යනකොට මේ මහා සෑයේ පිට මේ අත්තිවාරං කඩාගෙන වැටුනත් ධාතු ගර්භයේ සෙලවෙන්නේ නැහැ. ධාතු ගර්භයට හානියක් කරන්න පුළුවන්කමක් නැහැ. ආයෙමත් මේ අවුරුදු 100ක් 150ක් යනකොට මේ මහා සෑය ආයෙමත් පෙර තිබූ පරිදිම නිර්මාණය වුණා. දැන් බලන්න මේ සෑ මළුව වැලි මළුව නිර්මාණය මෙවින් වර්තමානයේ ආයෙමත් මහා සෑය පූජනීයත්වයෙන් ආයෙමත් බැබලිලා එනවා. මේ මහා සෑයේ තව වසර 2400 ගණනක් යනතෙක් දෙව් බමුණුගේ වන්දනා ලබලා අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා සෑ ගර්භයෙන් අහසට පැන නැගලා ආයෙමත් බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පානවා. එහෙම පෙළහර පාලා ධාතු ඩ්‍රෝනයේම අහසින් බුද්ධගයා වජිරාසනයට වඩිනකොට ධාතු ගර්භේ 4 කොන පහන් 4ම නිවිලා යනවා. ඒ ධාතු ඩ්‍රෝනයේම අහසින් වැඩම කරද්දී බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලාගේ මැවෙන බුදුරුවට ලලාට ධාතුන් වහන්සේ අහසින් වැඩම කරලා නලල් තලයේ පිහිටනවා. අකුධාතුන් වහන්සේලා අහසින් වැඩම කරලා උරහිස් මත පිහිටි තැන පිහිටනවා. සතර දළදා වහන්සේලා ශ්‍රී මුකේ පිහිටි තැන පිහිටනවා. බිඳී ගිය අනෙක් සියලු ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් ධාතුන් වහන්සේලා දෙව්ලොව බඹලොව නාලොව ලෝකෙ කොහෙ තිබුණත් බුද්ධ අධිෂ්ඨානය මත සියලු සර්වඥ ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසේ බුදුරුව මවාගෙන ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා පමණක් නොව ඩ්‍රෝන 8කින්ම මැවෙන සියලු බුදු සිරුරේම ධාතුන් වහන්සේලා එකතු වෙලා ආයෙමත් යමා මහ පෙළහර පානවා. එදාට දෙව් බමුණු බුද්ධගයා වජිරාසනයට ඉහළ අහසේ ඉඳන් මදාරා මල්ලිසිමින් පූජා පවත්වනවා. බොහෝ දෙව් බමුණු හඬා වැළපෙනවා. අනේ අපිට වන්දනා කරන්න ඉතිරි වෙච්ච සියලු ධාතුන් වහන්සේලා දැන් පිරිනිවන් පාන්නයි යන්නේ. එදා ඩ්‍රෝන 8කින් යුක්ත බුදුරුව අහසේ මේ ධාතු පරිනිර්වාණයට පෙර යමා මහ පෙළහර පාද්දී වජිරාසනයේ පොළොවෙන් අහසට පැන නගිනවා. ඒ වජිරාසනයේ මත බුදුරුව වැඩ සිටිනවා සමගම විශාල ගිනිජාලාවක් බුදුරුවෙන් හටගෙන අහසේම ගිනිජාලාවෙන් සුළු මොහොතක් තුළ අර බුදුරුව දැවිලා අතුරුදහන් වෙලා යනවා. ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ම අහසේ අලුවත් දැලිවත් දූවිලිවත් නැතුව අතුරුදහන් වෙලා යනවා සමගම වජිරාසනය ආයෙමත් පොළොව ඇතුළට පිහිටනවා. ඕක තමයි ධාතු පරිනිර්වාණි හැටියට අටුවාවල ඇතැම් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. පින්වතුනි හැම බුදු කෙනෙක්ගේම ජීවිතයේ පිරිනිවන් පෑම් 3ක් ගැන දේශනාවල එනවා. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිනිර්වාණි. බුද්ධගයා වජිරාසන පුණ්‍ය භූමිය මතදී ලෝතුරා සම්බුද්ධත්වයට පත්වීම. කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑම. අපි එකට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානි පිරිනිවන් පෑව. ඒ තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම. එතකොට සෝපාදිශේෂ පරිනිර්වාණය
අනුපාදිශේෂ පරිනිර්වාණි දැන් සිදුවෙලා අවසානයි. හැබැයි ධාතු පරිනිර්වාණයට තව කල් තියෙනවා. තව අවුරුදු 2400 ගණනක් යනතෙක් දෙව් බමුන්ගේ වන්දනා ලබමින් මේ මහා සෑය වගේම ලක්දිව පුරා චෛත්‍යරාජාණන් වහන්සේලා තුළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. මේ විදිහට දෙව්ලොව බඹලොව නාලොව මනුලොව තියෙන සියලු ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුදුරුව මවාගෙන පෙළහර පාලා ධාතු පරිනිර්වාණි සිදුවනාට පස්සෙ තමයි බුද්ධ අධිෂ්ඨාන ලෝකින් අවසන් වෙන්නේ. එතනින් පස්සෙ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මෘග සංඥා පහළ වෙලා අන්තක් කල්ප විනාසයක් සිදුවෙනවා. ඒ ඉතුරුවෙන අයගෙන් තමයි ආවිෂ වැඩිවෙලා ආයමත් මහා බඩ්ඩකල්පේ පස්සෙනි අන්තක් කල්පේ අසංකේයට වැඩිවෙච් ආවිෂ අඩුවෙලා 80,000ට අඩුවෙනකොට මෛත්‍රී බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ඇවිල්ල පහළවෙන්. අන්නේ කාලෙ තමයි අනාගතයේ ආයමත් මෛත්‍රී බුද්ධ ශාසනයක් පහළ වෙන කාලේ. ඒ නිසා පින්වතුනේ අපි මේ ඉන්නේ බුදු කෙනෙක්ගේ බුද්ධ ශාසනයක් තුළ ධාතුන් වහන්සේලා බුද්ධ අධිෂ්ඨානින් වැඩ ඉන්න කාලයක් තුළ. ඒ නිසා තමයි අද ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මොන තරන් සද්ධාවෙන්ද. අපි නෙත් මාධ්‍ය ඔස්සේ දැනුම් දුන්න ඔබ පුළුවන් තරන් මේ මහා පෘතුවයේ වැවෙන මල් වර්ග අරගෙන එන්න. අද අපිට හිතාගන්න බැරි මල් ප්‍රමාණයක් නුවරේලිය බදුල්ල බණ්ඩාරවිල ප්‍රදේශවල සැදැහැවතුන් ලබා දුන්න. ඒවගේම බොහෝ පිරිසක් මල් අරගෙන දුන්න. අද මේ මහා සෑය කෝටි ගණනක් සුවඳ මලින් පූජාවට පත් කරලා. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැම්පත් කරලා. සෑවරණා ධර්මදේශනාව වගේම ධාතු ගර්භ වරණාව තුළින් මේ මහා සෑයි ධාතු ගර්භය ඔබට සිහිකර කර හිතේ මවාගෙන වන්දනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ දිනවල මං මේ පොත්පත් කියවල ධාතු ගර්භයේ ගැන තව මහා විස්තර ගොඩක් තියෙනවා. පිංහතුනේ අපිට මේ මහා සෑයි දෙස බලාගෙන දෑස් පියාගෙන හරි මේ ධාතු ගර්භයට අපි සියලු දෙනා වන්දනා කරමු. මේ මහා අසිරිමත් ධාතු ගර්භයට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒවගේම ඔබ නමෙන් මිය පරලෝගිය සියලු ඥාතීනු සාදුකාරදිමින් මේ පින් අනුමෝදන් වෙත්වා.